ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට වැදගත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඒ මොකක්ද කියනවනම් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපොස උසස් පෙළ සිසුන්ට නියමිත බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ පාඩමක්. ඇත්තම කිව්වොත් මේක පළවෙනි පාඩම ගැන තමයි කතා කරන්න යන්නේ. දැන් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක එච්චරම අදාළ නැත්නම් ඒ කියන්නේ ඕගොල්ලෝ දැන් මේ පාර අපස උසස් පෙළට මේ බෞද්ධ ශිෂ්ටාචාරය නම් BC විෂය කරන කෙනෙක් නෙමෙයි නම් ඕගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක ඒ විෂය කරන කෙනෙක්ට යවන්න. ඔයාගේ නංගි කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් මල්ලි කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දන්නා දුරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කාට හරි මේ වීඩියෝ එක ඕගොල්ලන්ට ෂෙයා කරන්න පුළුවන්. ඒ මොකද කියනවනම් දැන් මේ කොරෝනා කාලෙත් එක්ක ළමයින්ට හරියට ඉස්කෝලේ යආ ගන්නත් බැරි වෙලා තියෙනවා. එතකොට මේ සිලබස් කවර් කිරීමේ පොඩි ගැටලුවක් තියෙනවා. එතකොට සමහරක් අය රිවිෂන් නැත්නම් ක්ලාස් වලට තියරි ඉගෙන ගන්න සල්ලි ගෙවලා ගියා වෙන්න පුළුවන් ඔන්ලයින්. එතකොට සමහරක් අයට එහෙමට හැකියාවක් නැති වෙන්න පුළුවන්. එතකොට අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අන්න ඒගොල්ලන්ට. ඒ කියන්නේ සල්ලි ගෙවලා ඉගෙන ගත්ත අයටත් නැති අයටත් හැමෝටම කොහොමද මේ හැමෝම ලියන්නේ එකම විභාගයක්නේ. එකම ප්‍රශ්න පත්‍රයකට තමයි මුණ දෙන්න වෙන්නේ. ඉතින් ඒ හැමෝටම මේක උදව්වක් වෙන විදිහට තමයි කරන්නේ. මම මේ වීඩියෝ එකේ විශේෂත්වය වෙන්නේ මම ඔයගොල්ලෝ මේ පළවෙනි පාඩම. ඔයගොල්ලෝ දන්න පළවෙනි පාඩම ගොඩක් වැදගත් මේ බෞද්ධ ශිෂ්ටාචාරය ඉගෙන ගත්තී. මොකද මේ පළවෙනි පාඩමෙන් තමයි ඊට පස්සේ ඉගෙන ගන්න ඕනේ හැමදේම. ඒ කියන්නේ හැම දෙයකම බේසික් එක මේ පාඩම. මේ පාඩම හරියට ඔයගොල්ලන්ට අල්ලා ගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට තේරුම් ගන්න බැරි වුණොත් ඔයගොල්ලන්ට ඊළඟට කරන පාඩම චුට්ටක් අපහැදිලි වෙන්න පුළුවන්. මොකද මේකේ තමයි මුළු බෞද්ධ ශිෂ්ටාචාරයම නිකන් හරය ගැබ්බෙලා තියෙන විෂය පාඩමක් කිව්වත් ඒත් හරි. එතකොට ඒ විදිහට තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ මොකද්ද මම කරන්න යන්නේ කියන දේ ගැන මේ අදහසක් දක්වන්න. ඔයගොල්ලෝ මේක වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද මේ පළවෙනි පාඩම වැදගත්. මේක දන්න කෙනෙක් නම් ඔයාලට තව ටිකක් දැනුම ආවර්ජනය කරගෙන යන්න මතක් කරගන්න. ඒතකොට නොදන්න කෙනෙක් නම් ඒ කෙනාටත් නොදන්න කරුණු දැනගෙන සාර්ථක උත්තරයක් ලියන්න පුළුවන් වෙන්න තමයි මේ පාඩමෙන්. කියන්නේ පළවෙනි පාඩමේ කොහෙන් ඇහුවත් ඔයගොල්ලන්ට හොඳ උත්තරයක් ලියන්න පුළුවන් වෙන්න යන්නේ විදිහට තමයි මම මේ වීඩියෝ එක එහෙම නැත්නම් මම මේ පාඩම ඕගොල්ලන්ට කරන්නේ. මේක පොයින්ට් විදිහට කරන්නේ. ඕගොල්ලන්ට මතක තබා ගන්න ලේසි. අර 1000ක් දේවල් ලියනවට වඩා අවශ්‍ය 10ක් ලිව්වට පස්සේ මේ ෆුල් මාක්ස් ටික ඕගොල්ලන්ට එක්සෑම් එකේ දෙනවා. මොකද ඕගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ ඒ අවශ්‍ය දේ ලියන එක තමයි. ඔන්න ඒ විදිහට තමයි මේ ගැන නම් මට හඳුන්වන්න වෙන්නේ. අපි ඉතින් පළවෙනි පාඩම ඔයගොල්ලෝ දන්නා භාරතීය බ්‍රාහ්මණ සමාජ ධර්ම හා ඒ පිළිබඳ බෞද්ධ ආකල්ප. ඔන්න ඕකනේ පළවෙනි පාඩම වෙන්නේ. ඒතකොට ඔය පාඩම ගැන තමයි ඔයගොල්ලෝ හොඳ අවබෝධයක් මෙතින්දි ලබා ගන්න ඕනේ. මම මේක PDF එකේ ඔයගොල්ලන්ට මේ 2017 නිව් සිලබස් අලුත් සිලබස් එකේ ඒ PDF එක නෑ. මේ විෂය කරුණු වලට අදාළව තමයි කරන්න. ඒ හින්දා ඔයගොල්ලන්ට කිසිම මේ ගැන ඩවුට් එකක් තියාගන්න ඕනේ නෑ. මේක 100%ක්ම නිවැරදි විදිහට තමයි නිවැරදි පොයින්ට් වලට තමයි අපි මේක ඔයගොල්ලන්ට කියන්නේ මම මේ පොයින්ට් කියනවා. එතකොට ඒ පොයින්ට් ඔයගොල්ලෝ මතක තියාගන්න. ඒ වලට උදාහරණ මම නැත්නම් ඒ තියලා තියෙන පොයින්ට් වල තියෙන වපසරිය තමයි මම කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට ඒ දන්නා කරුණු ගැන නොදන්නා ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේක ඉවර වෙනකම් බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි ඔයගොල්ලෝ කොච්චර දේවල් මේ විෂය ගැන එනන පළවෙනි පාඩම ගැන දන්නවද? ඒ වගේම ඔයගොල්ලන්ට කොච්චර මේක වැදගත් වෙනවද කියලා. සාමාන්‍ය එක්සෑම් එකේ පළවෙනි පේපර් එක කතාන ඕන MCQ ප්‍රශ්න හැදෙන්නේ මුළු BC කියන්නේ සිලබස් එකෙන්ම හැදෙන්නේ. එක පාඩමකින් කියලා නෑ. හැම තැනකින්ම අහුල වගේ තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. කියන්නේ මුළු BC කියන බෞද්ධ ශිෂ්ටාචාරය ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙන්න ඕනේ පළවෙනි ප්‍රශ්නෙට. එහෙනම් පළවෙනි කොටසට උත්තර දෙද්දී දෙවෙනි කොටසට එන්නේ විභවගත රචනා ප්‍රශ්න. මේවල ඔයගොල්ලෝ උදාහරණ දෙමින් හරියට නිවැරදි කරුණු ඔයගොල්ලෝ තේරුම් අරගෙන තමයි ඔයගොල්ලන්ට මේක පැහැදිලි කරන්න වෙන්නේ. අන්න ඒ වගේ මේ ඔයගොල්ලෝ දන්න මේ පළවෙනි මේ පාඩමේ මේ ಭಾರತೀಯ සමාජ ධර්ම වලින් ඔයාලට අහන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. අහන්න බොහෝ විට අහන දේවල් ආශ්‍රම ධර්ම, ආපද්ධර්ම, උපනයනය, නිර්මාණවාදය, උදක පාරිශුද්ධිය වගේන තමයි ඔයගොල්ලෝගෙන් අහන්න පුළුවන්. එතකොට මම මේ වීඩියෝ එකේදී ඔය හැමදේම කවර් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි පාඩම ෆුල් කවර් එකක් තමයි ඔයගොල්ලන්ට. ඉතින් වැඩිපුරම මම මේ ගැන කතා කරන්නේ නැතුව අපි පාඩමට ඉක්මනටම යමු. ඊට පස්සේ අපි මේ පාඩම ඇතුළේදී අනිත් දේවල් ගැන කතා කරමු. මම පාඩමට යන්න කලින් ඔයගොල්ලෝ දන්නවා මේ ಭಾರತೀಯ සමාජය සාමාන්‍ය ಭಾರತೀಯ සමාජය කියලා කරගෙන මේකේ නම් බ්‍රාහ්මණ සමාජය ගැන. එතකොට ඊට කලින් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ ಭಾರತೀಯ සමාජයේ තිබෙ කොටස් මොනවද කියලා. ඒ ගැන කතා කරනවා නම් මුලින්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ දෙයක් තමයි මේ
ಭಾರತೀය සමාජයේ හිටිය මේ බමුණ. ඔයගොල්ලෝ දන්නවා බමුණා. එතකොට මේ බමුණගේ කාලේට අපි කියනවා ප්‍රාග් වෛදික යුගය කියලා. මේ ප්‍රාග් වෛදික යුගය කියලා කියනවා. එතකොට මේ වෛදික යුගයට කලින් තිබ්බ යුගයේ විදිහට තමයි සලකන්නේ ප්‍රාග් වෛදික යුගය. ප්‍රාග් වෛදික යුගය. එතකොට මෙන්න මේ ප්‍රාග් වෛදික යුගයයි ඊට පස්සේ එනවා මේ වෛදික යුගය කියලා. වෛදික යුගය. මේ අකුරු ගැන එච්චරම සැලකිලිමත් වෙන්න එපා. මොකද අර්ථය නැත්නම් ඔයගොල්ලෝ දැනුම ගැන කියන දේ ගැන විතර පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මේ වෛදික යුගය. එහෙම නැත්නම් මේ වෛදික යුගයටම කියන්නත් පුළුවන් මේ බ්‍රාහ්මණ යුගය නැත්නම් බ්‍රාහ්මණයාගේ ධර්මය පැතිරිච්ච යුගයක්. ධර්මයේ නැත්නම් එයාගේ ඉගැන්වීම් ප්‍රචලිත වෙච්ච යුගයක් ಭಾರತೀಯ සමාජයේ තිබ්බනම් ඒ තමයි වෛදික යුගය. ප්‍රාග් වෛදික යුගය කියන්නේ මේ වෛදික යුගයට කලින් තිබ්බ යුගය. අපිට සරලව මේ ගැන හොඳම උදාහරණයක් දෙන්න පුළුවන් මේ කාන්තා නිදහස. කාන්තා නිදහස කියන එක මේ ප්‍රාග් වෛදික යුගයේදී තිබ්බා. හැබැයි මේ වෛදික යුගයේදී කාන්තා නිදහස කියන එක තිබ්බේ නැහැ. කොහොම තමයි සරලවම ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඕක තමයි යුග දෙක. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ. මේ සියවසේ තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට මේ කාලේ වෙනකම්ම මේ ප්‍රාග් වෛදික යුගය දිව යනවා. එතකොට ඔයගොල්ලෝ තව දන්නවා මේ ප්‍රාග් වෛදික යුගය ගැන දන්නවා සාමාන්‍ය වෛදික යුගය. එතකොට මේ ආර්ය අනාර්ය ભેදයක් ගැන තියෙනවා. ඒ කියන්නේ මුලින්ම මේ ಭಾರತೀಯ සමාජයේ තිබ්බ ඇත්ත වශයෙන්ම මේ ආර්ය අනාර්ය කියලා ભેදයක් විතරයි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ පිළිබඳ මේ ආර්ය අනාර්යෝ ගැන මං හිතන්නේ 10 11 ඉතිහාසය විෂය ඔයගොල්ලෝ කරලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ ආර්ය අනාර්ය කියන කතාව. මම සරලව මේ පාඩමට ප්‍රවේශයක් විදියට ගන්න. මෙන්න මේක අපි ගමු ඉන්දියාව. මෙන්න මෙතන අපේ ලංකාව තියෙනවා. එක දල සටහන. එතකොට ඔයගොල්ලෝ දන්න මෙන්න මේ පැත්ත තමයි ආසියාව වෙන්නේ. මෙන්න මේ ආසියාවේ තිබිලා තියෙන ස්ටෙප් තන භූමි. ඔයගොල්ලෝ ඒක දන්නවා. මේ ස්ටෙප් තන භූමි වල ඉඳලා සංචාරකයෝ එහෙම නැත්නම් සංක්‍රමණිකයන් පිරිසක් මේ ඉන්දියාවේ කයිබර් දුර්ග මාර්ග ඔස්සේ ඉන්දියාවට සංක්‍රමණය වෙනවා. එතකොට මේ ඉන්දියාවේ මේ ප්‍රදේශයේ මෙන්න මේ ප්‍රදේශයේ හිටිය අය අපි කියනවා මොහෙන්ජදාරෝ හරප්පා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ වැසියෝ. එතකොට මෙන්න මේගොල්ලොන්ව යටත් කරගෙන නැත්නම් මේගොල්ලොන්ව සටන් කරලා මේගොල්ලොන්ව පරාජය කරලා මේගොල්ලොන්ව පාලනය කරගන්න ගන්නවා මෙන්න මේ ස්ටෙප් තන භූමියෙන් පැමිණිච්ච කට්ටිය. එතකොට මේගොල්ලෝ ඇවිල්ලා මේ මිනිසුන් යුද්ධයේ රණකාමීන් කියලා ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන. ඒ වගේම මේගොල්ලෝගේ පැහැය ටිකක් සුදු පාට පැහැයක් කියනවා. ඒ වගේම මේගොල්ලෝ උස මහතයි පොඩ්ඩක් පේනුම තියෙන. එතකොට යුද්ධ කරන්න දක්ෂ කුෂිකර්මාන්තයේ පොඩ්ඩක් දියුණු තත්ත්වයට පැමිණිච්ච මිනිස්සු. ඔයගොල්ලෝ දන්න මොහෙන්ජදාරෝ හරප්පා කියන කුෂිකාර්මික අතරින් දියුණු වෙච්ච ශිෂ්ටාචාරය. එතකොට ඒ ශිෂ්ටාචාරයේ හිටිය මිනිස්සු සාමාන්‍යයෙන් මේගොල්ලොන්ව යුද්ධ කරලා එන්න මේගොල්ලොන්ගේ මේ තිබ්බ සංස්කෘතිය සනිකරම විනාශ කරලා මේ මධ්‍ය ආසියාවේ ඉඳලා ආපු අය මේගොල්ලෝ තමන්ගේ යටතට ගන්නවා. එතකොට මේ කළුගමක් වගේ තිබ්බේ මේකේ ස්වදේශික මිනිස්සුන් අනාර්ය විදියට මෙන්න මේ ආපු මිනිස්සු මේ මධ්‍ය ආසියාවේ ඉඳලා ආපු අය මේ ආර්ය විදියට සලකලා තමයි ආර්ය අනාර්ය ભેදයක් හැදෙන්නේ. ඒ කියන්නේ ආර්ය අනාර්ය ભેදය ಭಾರತೀಯ සමාජයේ මුලින්ම ගත්තොත් හැමේ පාටට සුදු කළු ભેදයට අනුව තමයි ආර්ය අනාර්ය උනේ. මේ අනාර්යෝ කිව්වා මේගොල්ලන්ට කළුගමක් තිබ්බේ හින්දා ආර්ය කිව්වා මේගොල්ලන්ට සුදුවමක් තිබ්බේ හින්දා. දැන් ඕක තමයි සාමාන්‍ය ඔයගොල්ලන්ට සරලව බේසික් තේරුම් ගන්න ඕනේ මේ ආර්ය අනාර්ය ભેදය කිව්වට පස්සේ. ඕක තමයි ඉන්දියාවේ මුලින්ම තිබ්බේ ওই ભેද දෙක තමයි. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මේ ආර්ය අනාර්යයකට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මේ ආර්ය අනාර්ය යටතේ මේ ಭಾರತೀಯ සමාජයේ තිබ්බේ කුල හතර. ඔයගොල්ලෝ දන්නවා කුල හතර මොකද්ද? බ්‍රාහ්මණ කුලෙයි, ශාස්ත්‍රීය කුලෙයි, වෛශ්‍ය කුලෙයි, ශුද්‍ර කුලෙයි. ඔන්න ඔය කුල හතරනේ තිබ්බේ. එතකොට මේගොල්ලෝ මේ ආර්ය අනාර්ය කියන ගොඩ අතරදී ගත්තා. මේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය කියන අය ආර්යයන් වුණා. එතකොට මේ සුද්ධ වංශිකයා පමණක් අනාර්ය කියලා ඒගොල්ලොන්ව නම් කරා. මුලින්ම තිබ්බේ ආර්ය අනාර්ය ભેදේ විතරයි. හැබැයි මේ බ්‍රාහ්මණ ඉගැන්වීම් හරහා මේ කුල හතරක් නිර්මාණය වීමත් හරහා මේ ආර්ය අනාර්ය කියන මූලික දෙකොට්ටාසය යටතේ මේ කුල හතරත් ඒගොල්ලෝ එක එක පැතිවලට දාලා සමාජයේ නිරූපණය වෙන්න ඇරියා. එතකොට මේ ආර්ය කුලයේ විදිහට ගත්ත බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය වෙන උසස් අය
මේගොල්ලෝ උසස් කියලාත් අපිට ගන්න පුළුවන්. මේගොල්ලෝ උසස් කුලවල අය කියලා ගණන් ගත්තා. මේ අනාර්යෝ කියන අය පහත් කියලා සමාජය විසින් පිළිගන්න ලැබුවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ ಭಾರತೀಯ සමාජයේ ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රභවයක් හැදෙන්නේ. එතකොට අනිත් එක තමයි ඔයගොල්ලන්ට මම මේ මුලින්ම ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් හැඳින්වීමක් විදිහට මේ ටික ඔක්කොම කියාගෙන යන්නේ. ඒත් එක්කම ඔයගොල්ලෝ දන්නවා මේ ಭಾರತೀಯ සමාජයේ තිබ්බා ප්‍රධාන වශයෙන් ඉගැන්වීම් දෙකක්. ඒ මොකක්ද කියනවනම් මේ බ්‍රාහ්මණ ඉගැන්වීමුයි ශ්‍රමණ ඉගැන්වීමුයි. මේ කොටස් දෙක තිබ්බේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ පහළ වෙන්නත් කලින් ඉඳලා. ඔයගොල්ලෝ දන්නවා නිකණ්ඨනාථ පුත්‍ර එතකොට අජිතකේශ ගම්බලී පකුද කච්චායන මක්කලේ ගෝසාල සංජය බෙල්ලත් පුත් ඒගොල්ලෝ මෙන්න මේ ශ්‍රමණයෝ. මේ ශ්‍රමණ සමාජය නියෝජනය කරපු අය. බ්‍රාහ්මණ සමාජය නියෝජනය කරේ කෙලින්ම බමුණු විතරයි. මේ බ්‍රාහ්මණ දාමට පටහැනියෝ ගිය අය ශ්‍රමණයෝ විදියට නම් කරා. එතකොට බුදුරජාණන් වහන්සේ ශ්‍රමණයෙක්. හැබැයි ඒ ශාක්‍ය පුත්ත ශ්‍රමණ එහෙම නැත්නම් අපි කියනවා බෞද්ධ ශ්‍රමණයෝ කියලා. එතකොට මේ බෞද්ධ ශ්‍රමණයෝ අතර ගොඩක් ලොකු වෙනස්කම් තියෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා ශ්‍රමණයෝ සමහර ශ්‍රමණයෝ හිටියා මහා එක එක බූර්ත ආජවුත ගවුත් අනුගමනය කරමින් කෙස් රැවුල් කපන්න නැතුව ඒවා වාගෙන පෙලක් අය ඇඳුම් නැතුව මුඛ වාඩම් දාගෙන එක එක තැන්වල ඒ විදිහට ගියගේ අතේ එක එක සැරයටි අරගෙන එහෙම ගිය කට්ටිය හිටියා. හැබැයි මේ ශ්‍රමණයෝ නැන්න ශාක්‍ය පුත්ත ශ්‍රමණයෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රමණ කණ්ඩායම එහෙමනේ මේගොල්ලෝ හරි පිළිසිඳුයි එකම පාට එකම පැහැයක් දරන සිවුරක් දරන්නේ කෙස් රැවුල් මුඩු රැවුල් බාලා සංසුන් ඉදුරන් ඇතුව සංසුන් ගමන් ගිය පිරිසක්. එතකොට ශ්‍රමණයෝ බෞද්ධ ශ්‍රමණයෝ අතර ලොකු වෙනසක් තියෙනවා. අපි සම්පූර්ණම ගත්තොත් මේ බ්‍රාහ්මණ ආගම් වලට විරුද්ධ වෙච්ච අය අපිට ශ්‍රමණයෝ කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ශ්‍රමණයෝ කියන අය මේ බ්‍රාහ්මණ දහමට විරුද්ධයි කියන්නේ ඒගොල්ලොන්ගේ ඉගැන්වීම් පිළිගත්තේ නැහැ. එතකොට බෞද්ධ ශ්‍රමණයොත් එහෙමම තමයි බමුණගේ තියෙන ඉගැන්වීම් අහක දැම්ම නැත්නම් ප්‍රතික්ෂේප කරා. ඔන්න ඒ විදිහට තමයි පාඩමට අපිට මුලට ඒ කියන්නේ ආරම්භයක් විදිහට ගන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ මේ විස්තර ටික සමහරක් අය දන්නවා සමහරක් අය දන්නේ නැහැ. මම දැන් කියලා දුන්නා මේ ආර්ය අනාර්ය ભેදය මුලින්ම ඉන්දියාව හැදුනේ කොහොමද? ඉස්සෙල්ලාම තිබ්බේ කුල දෙකයි. ආර්යයෝ අනාර්යයෝ විදිහට. ඊට පස්සේ තමයි මේ බ්‍රාහ්මණයාගේ ඉගැන්වීම් මත තමයි මේ කුල හතරක් නිර්මාණය වීම හරහා ආර්ය අනාර්ය කුල කියන හතරට මෙන්න මේ වර්ණ ධර්ම හතරත් අර දෙක ඇතුළේදී ගොනු වුණ හැටි. හරි. ඊට පස්සේ අපි මුලින්ම ඉස්සෙල්ලාම ඉගෙන ගමු මොකද්ද මේ දැන් මේ පාඩම වෙන්නේ ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ධර්ම හා ඒ පිළිබඳ බෞද්ධ ආකල්පනේ. එතකොට අපි ඉස්සෙල්ලාම ඉගෙන ගමු මේ මොකද්ද කියලා බ්‍රාහ්මණ ධර්ම. බ්‍රාහ්මණ ධර්ම. එතකොට මේ බ්‍රාහ්මණ ධර්ම ගැන කතා කරද්දී ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේක මොකද්ද? මේක සරල ලෙසින් අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. බ්‍රාහ්මණයන් විසින් සමාජයට හඳුන්වා දෙන ලදී ඉගැන්වීම් ක්‍රමයකට තමයි මේ බ්‍රාහ්මණ ධර්ම කියන්නේ. මේක මේ මහා බ්‍රහ්මය මුල් කරගෙන උගන්වපු ඉඳ මේක දේවවාදී ආගමක්. මේක දේවවාදී ආගමක්. දේවවාදී ආගමක්. එතකොට ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ බුදුහාමුදුරුවෝ පහළ වෙන විටත් මහා ಭಾರತයේ තිබ්බේ මෙන්න මේ බ්‍රාහ්මණ ආගම තමයි. නැත්නම් බ්‍රාහ්මණ දහම. එතකොට මේ බ්‍රාහ්මණ දහම ඉගෙනීම නැත්නම් සංකල්ප තමයි නිර්මාණවාදී ස්වධර්ම ත්‍රිවේද ආශ්‍රම ධර්ම ආපත් ධර්ම යාගයේ වර්ණ ධර්ම උදක පාරිශුද්ධිය ආපත් ධර්ම විදිහට ඔයගොල්ලන්ට මේ උගන්වන්නේ. නැත්නම් ඔයගොල්ලෝ දැනගන්නේ ඔන්න ඔය ටික. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ බ්‍රාහ්මණ ධර්ම කියන්නේ මොකද? කෙටියෙන් ගත්තොත් බ්‍රාහ්මණයන් විසින් සමාජයෙන් හඳුන්වා දීපු ඉගෙනීම් ක්‍රමයක්. මේක මහා බ්‍රහ්මය මුල් කරගෙන තමයි උනේ. මේකින්ද මේක දේවවාදී ආගමක්. එතකොට මේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ බුදුරජුන් පහළ වෙනකොට මේ දහම තමයි එහෙම නැත්නම් මේ බ්‍රාහ්මණ දහම තමයි ಭಾರತයේ පැවතුනේ. හරි. ඊට පස්සේ අපිට මෙතනින් යන්න පුළුවන් පළවෙනි එකට. මොකද්ද? නිර්මාණවාදය. නිර්මාණවාදය. මොකද්ද මේ නිර්මාණවාදය කියන්නේ? ඕගොල්ලෝ දැනටම ඉගෙනගෙන තියෙනවා මේ සාමාන්‍ය නිර්මාණවාදී නිර්මාණය කියන කවුරු හරි කෙනෙක් නිමැවුමා. එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් දෙයක් හැදුවා කියන එකනේ. හරි. එතකොට මේ නිර්මාණවාදය කියන එකට අපිට කතා කරන්න පුළුවන් මේ නිර්මාණවාදය යන්නේ බමුණන් අදහස් කරේ මෙන්න මෙහෙම දෙයක්. මේ නිර්මාණවාදයටදී බමුණෝ කියනවා මේ විශ්වය ප්‍රජාව හිරුසඳු තාරකා ගස්වැල් ඇලදොල ගංගා මේ ඔක්කොම මේ කියන්නේ මේ ලෝකයයි මේකේ ඉන්න සත්තුයි මේ සියලුම දේවල් යම් කිසි පුද්ගලයෙක්. කවුද? යම් කිසි පුද්ගලයෙක්.
යම්කිසි පුද්ගලයෙක් යම්කිසි සැලැස්මක් හරි යම්කිසි පුද්ගලයෙක් යම්කිසි සැලැස්මකට අනුව මේ විශ්වයයි ප්‍රජාවයි නිර්මාණය කරා. අන්නේ පුද්ගලයා තමා මහා බ්‍රහ්ම කියලා කිව්වා. මහා බ්‍රහ්ම කියන කෙනා තමා මෙන්න මේ ලෝකය නිර්මාණය කළේ කියලා තමා සරලව මේ නිර්මාණවාදයේදී කියන්නේ. එතකොට ඔයගොල්ලෝ තව දැනගන්න ඕන දේවල් ටිකක් මෙන්න මේ විදිහට මම කියන්නම්. ඒ හින්දා මේ මහා බ්‍රහ්මයාට තියෙන අනන්ත වෙච්ච ශක්තියනුයි කුසලතාවිකුයි සමන්විතයි. ඒ හින්දා මෙයාට කියනවා සර්ව බලධාරී කියනවා. සර්ව බලධාරී කියන එකේ තේරුම තමයි සියලු බලතල පතුරවනවා. එතකොට සර්වඥයි කියන්නේ මොකද්ද? සර්වඥයි කියන්නේ සියල්ල දන්නා. සර්වඥ. මේ සර්වඥ කියන්නේ සියල්ල දන්නා. එතකොට තව මෙයාට කියනවා සර්වදර්ශී කියනවා. සර්වදර්ශී කියන්නේ සියල්ල දකින. සර්වදර්ශී. හරි. ඊට පස්සේ සර්ව ව්‍යාපී කියනවා. ඒ කියන්නේ සියලු තැන අනසක පතුරවන්නා. සර්ව ව්‍යාපී. සර්ව ව්‍යාපී. අන්න හරි. සර්ව ව්‍යාපී. එතකොට මේ වගේ මහා බලයකින් සමන්විත මෙන්න මේ පුද්ගලයා මේ ජීවී අජීවී සියල්ලම නිර්මාණය කරේ. යා සර්ව බලධාරී, සර්වඥ, සර්වදර්ශී, සර්ව ව්‍යාපී පුද්ගලයෙක්. එතකොට මේ මහා බ්‍රහ්මයා ඉතින් මේ විශ්වය නිර්මාණය කරපො නැත්නම් මැවුම් කරුවා හින්දා මෙයාට කියනවලු විශ්වකර්තෘ කියලා. කවුද? විශ්වකර්තෘ. විශ්වකර්තෘ. තව කියනවා විශ්ව මාපක. ලෝකයේ මැව්වා. විශ්වකර්තෘ කියන්නේ විශ්වය නිර්මාණය කරා. එතකොට මෙන්න මේ සියල්ලම කරේ මේ මහා බ්‍රහ්මයා. ඉතින් මෙන්න මේ මහා බ්‍රහ්මයාගේ සිතගේ පරිදි. එහෙම නැත්නම් එයා හිතන දේවල් විදියට තමයි නැත්නම් එයාව සතුටු කරන්න තමයි මේ මිනිසා කටයුතු කරන්න ඕනේ. එතකොට මිනිස්සයාට ඕන දේවල් කරන්න බෑ. මහා බ්‍රහ්මයාට අවශ්‍ය විදියට තමයි සියලුම කාර්යයන් කරන්න ඕනේ. මොකද මිනිසා ඇතුළු ජීවී අජීවී හැමදේම මහා බ්‍රහ්මයා නිර්මාණය කරා කියලා තමයි මේ නිර්මාණයවාදය ඇතුළේදී බ්‍රහ්මයා සමාජයට කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට දැන් පැහැදිලි මේ නිර්මාණවාදය කියන්නේ මොකද්ද? මේ මහා බ්‍රහ්මයා විසින් නිර්මාණය කරා ඉරුසඳ තාරකා ගස්වැල් සියල්ලම. එයා සර්ව බලධාරී, සර්වඥ, සර්වදර්ශී පුද්ගලයෙක්. එයාට විශ්වකර්තෘ, විශ්වමාපක කියනවා. මිනිස්යාට කිසිම දෙයක් කරන්න බෑ. මිනිස්යාට සිතා බලා කිසිම දෙයක් කරන්න බෑ. ඒ සියල්ලම කරනවා නම් කරන්න ඕනේ මහා බ්‍රහ්මයා නියම කරලා තියෙන පරිදි. කියන්නේ එයා කියන දේ අවිවාදයෙන් විවාදයකින් තොරව පිළිගන්න ඕනේ. මහා බ්‍රහ්මයා සතුරු කරන්න තමයි මිනිසා කටයුතු කරන්න ඕනේ කියලා තමයි මෙන්න මේ නිර්මාණයවාදය ඇතුළේදී කියන්නේ. හරි. දැන් ඕගොල්ලෝ දන්නවා මෙන්න මේ කතාවත්. ඊට පස්සේ මේ නිර්මාණ නැත්නම් මේ බ්‍රාහ්මණ ධර්මය ඇතුළේ මේ නිර්මාණවාදය උගන්වලා ඊට පස්සේ අපිට මම කියවනේ මේක PDF එකක් විදිහට කරන්න කියලා. අපි ඊට පස්සේ යන්නේ පාඩමට. ඔයගොල්ලන්ට ඒ ටික දැන් මතකයි කියලා නැත්නම් ඔයගොල්ලෝ තේරුම් ගත්තා කියලා මම හිතනවා. හරි. මෙන්න තියෙනවා නිපුණතාව. ඔයගොල්ලන්ට මේ ප්‍රාග්බෞද්ධ බුද්ධකාලීන ආගමික සමාජික දේශපාලනික ආර්ථික පසුබිම විමර්ශනාත්මකව දකි. ඕක තමයි නිපුණතාව. එතකොට මේ ශ්‍රමණ ಭಾರತೀಯ ගුරුකුල. එතකොට ඉගෙනුම් පළ මෙන්න මේ ඔයගොල්ලන්ට මේ තිරේ පේන ටික තමයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේ පාඩමෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. හරි. මෙන්න හරි. මම මෙන්න මේ විදිහට නම් මේ තියෙන්නේ මෙන්න මේ තියෙන පාපබෞද්ධ බුද්ධ කාලීන ආගමික සමාජික දේශපාලන ආර්ථික පසුබිම. මේ තියෙන්නේ පළවෙනි පාඩම. හරි. ඊට පස්සේ තියෙන ඕගොල්ලන්ට පළවෙනි පාඩමෙන් මෙන්න මේ වර්ණ ධර්ම. මේක තමයි එන්නම් මේ වර්ණ ධර්ම සංකල්පය. ඒ කියන්නේ බ්‍රාහ්මණ දහම ඇතුළේදී බ්‍රාහ්මණයා කියලා දීපු එක ධර්මතාවයක්. එහෙම නැත්නම් එක ඉගැන්වීමක් විදිහට තමයි අපිට මේ වර්ණ ධර්ම කියන දේ ඉගෙන ගන්න වෙන්නේ. වර්ණ ධර්ම. මොකද්ද මේ වර්ණ ධර්ම කියන්නේ? මේ වර්ණ ධර්ම තමයි බ්‍රාහ්මණ ඉගැන්වීම් අතර තියෙන අර සංකල්ප අපි ඉස්සෙල්ලා කතා කරේ සංකල්ප ගොඩ ඇතුලෙන් වඩා වැදගත් වෙන එක. සාමාන්‍යයෙන් ඉස්සර මම ඔයාලට කිව්වා වර්ණ කියන එක මතු පිටින් පේන පාටක්. ඉස්සෙල්ලා මම කිව්වා ආර්ය අනාර්ය ભેදය තමයි ಭಾರತයේ මුලින්ම තිබ්බේ. මොකද කියනවා සුදු පැහැයෙන් තිබ්බ ආර්ය වුණා, අනාර්යව කළු පැහැයෙන් යුක්ත වුණා. එතකොට මේ සමාජයේ මුලින්ම බෙදලා තිබ්බේ සුදු කළු ભેදයක් විදිහටනේ. ඒ වුණාට ඊට පස්සේ මේ මහා බ්‍රාහ්මණයාගේ ඉගැන්වීම් ඇතුලේ නැත්නම් නිර්මාණයවාද ඇතුලේදී කියනවා මේ පෘථිවිය ඇතුලේ සියලු සත්‍යය මැව්වා කියලා අපි කලින් ඉගෙන ගත්තනේ. අන්න එතනදී මේ කියනවා මේ සියලු මැවීම් අතර මහා බ්‍රහ්මයා මිනිස්යාවත් එතකොට මවලනේ තියෙන්නේ. මැවුම්මාදී සංකල්පයක් මවලනේ තියෙන්නේ. අන්න එතකොට මේ මැවීමේ විශිෂ්ටතම මැවීම තමයි මිනිසා කියලා කියනවා.
මහා බ්‍රහ්මයා ගොඩක් දේවල් මැව්වා. ඒක අතර මේ හොඳම මැවීම තමයි මිනිසා. ඉතින් මේ මිනිසාව සතර ආකාරයකට මැව්වා මහා බ්‍රහ්මයාගේ ශරීරයේ ස්ථාන 4කින් කියලා කියනවා. අන්න ඕක තමයි මේ වර්ණ ධර්ම කියලා සරලව අපිට අර්ථකථනය කරන්න පුළුවන්. එතකොට මේ මැවීම නැත්නම් මේ පිළිබඳ ඉගැන්වීම තමයි ඍග්වේදයේ ධාවන මණ්ඩලයේ අනුමන පුරුෂ සූක්තයේ තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. මේක මේ කරුණ තමයි මේ ඍග්වේදයේ ධාවන මණ්ඩලයේ අනුමන පුරුෂ සූක්තයේ තියෙන්නේ. බ්‍රාහ්මණයන් වර්ණ ධර්ම පදනම් කොටගෙන සමාජ ප්‍රභවය ඉගැන්වූ බව. සාමාන්‍ය බෞද්ධ දර්ශනය තුල නම් සමාජ ප්‍රභවය උගන්වන්නේ මොකෙන්ද? අග්ගඤ්ඤ සූත්‍රයෙන්. ඔයගොල්ලෝ ඒක දන්නවා. එතකොට මේ ඍග්වේදයේ ධාවන මණ්ඩලයේ අනුමන පුරුෂ සූක්තයේ මෙන්න මෙහෙම තියෙනවා. බ්‍රාහ්මනෝස්ස මුකමාසේ බාහුරාජ්‍යානං කෘත ඌරුතද්දස්ස අද්වෛෂයන් පද්‍යාම සුද්ධෝ අජායත. ඒ කියන්නේ මේ ඉගැන්වීම වර්ණ ධර්ම නමින් හැදින්නේ. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, සුද්ධ යන සමාජ සංස්ථා 4 චතුර්වර්ණය නම්මන බව. හරි. ඒ කියන්නේ මේ බ්‍රාහ්මනෝස්ස මුකමාසිත කියන්නේ කුලනේ. දැන් මේ ටිකම කුල. මේ තියෙන්නේ මවපු කුල 4නේ. ඉස්සෙල්ලා ආර්ය අනාර්ය ભેදයක් විතරයි තිබ්බේ. පස්සේ මේ බමුණ උගන්වපු බ්‍රාහ්මණ දහම ඇතුළේ මේ වර්ණ ධර්ම කියන සංකල්පයක් ගෙනල්ලා එයා කියනවා මේ මහා බ්‍රහ්ම කියන කෙනා ශරීරයේ විවිධ අංග වලින් මේ මනුස්සයව නැත්නම් මනුස්ස ප්‍රජාව මැව්වා. ඒ මැවීම කරද්දී ඒගොල්ලෝ මේ ಗುಣ කර්ම. එහෙම නැත්නම් මේ මනුස්සයාගේ ಗುಣ කර්ම පිළිබඳ තේරුම්ගෙන තමයි මේ මැවීම සිද්ධ කරේ. ඒක තියෙනවා මේ භගවත් ගීතාවේ ශ්ලෝකෙකින් තියෙනවා චතුර්වර්ණම් මයාරුෂ්ඨං ගුණකම්මං විභාෂණක් කියලා. එතකොට ඒක තමයි ශ්ලෝකය. ඒ කියන්නේ ගුණ කර්ම වශයෙන් බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, සුද්ධ කියලා සිව් වර්ණයන් මැව්වා කියලා තමයි මේ භගවත් ගීතාවේ තියෙන්නේ. එතකොට මේ චතුර්වර්ණය ආපහු පාර ආර්ය අනාර්ය කියලා දෙකොට්ටාසයකට බෙදෙනවා. මේ ශාස්ත්‍රීය, වෛශ්‍ය, සුද්ධ කියන අතරින් මෙන්න මේ තුන්ගොල්ලෝ ආර්යයන් වෙනවා. එතකොට මෙන්න මේ සුද්ධයා විතරක් සරලව අනාර්ය වෙනවා. හරි. ඔන්න ඕක තමයි දැනට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. හරි. අපි දැන් බලමු බ්‍රාහ්මනෝස්ස මුකමාසිත බාහුරාජ්‍යානං කෘත ඌරුතද්දස්ස අද්වෛෂං පද්‍යාම සුද්ධෝ අජායත. බ්‍රාහ්මනෝස්ස මුකමාසිත කියන්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණයා මැව්වා. බමුණව මැව්වා මුඛයෙන්. බාහුරාජ්‍යානං කෘත කියන්නේ බාහුව වලින් නැත්නම් දෙබාහුව වලින් දෙව්රිස්තෙන් ශාස්ත්‍රීයව මැව්වා. ශාස්ත්‍රීය වංශය. ඌරුතද්දස්ස අද්වෛෂං කියන්නේ ඌරු. ඔයගොල්ලෝ දන්නවා ඌරු රාස්තිය නැත්නම් කලවා ප්‍රදේශයෙන් වෛශ්‍යව මැව්වා. පද්‍යාම සුද්ධෝ අජායත කියන්නේ පතුල් වලින් මහා බ්‍රහ්මයාගේ පතුලෙන් මේ සුද්ධ වංශිකයා නැත්නම් සුද්ධයාව මැව්වා කියලා කියනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට බලාගෙන කියන්නේ මුළු යටම يعني යටිපතුලෙන් පහළම කොටසෙන් තමයි මේ සුද්ධයාව මවල තියෙන්නේ. මැවුම් ආදී සංකල්පය ඇතුලේ සුද්ධයාට මහා පහත් තැනක් තමයි හිමි කරලා දීලා තියෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි මේ වර්ණ ධර්ම ඇතුලේදී මේගොල්ලෝ 4 මැව්වා කියලා බ්‍රාහ්මණ ධර්මයේදී උගන්වන්නේ. වර්ණ ධර්ම ඇතුලේදී. ඊට පස්සේ අපිට යන්න පුළුවන් ස්වධර්ම ගැන. සාමාන්‍ය ස්වධර්ම කිව්වට පස්සේ ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන හින්දා ඔයගොල්ලෝ දන්නවා මේ ස්වධර්ම කියන්නේ මොකක්ද කියලා. මොකද්ද ස්වධර්ම කියන්නේ? සරලව ගත්තොත් ඒ වර්ණයන්ට අයත් කාර්යයන් ස්වධර්ම නමින් හැඳින්වන බව. මේ ඉගැන්වීම මනුස්මතිය තියෙනවා. මේ මනුස්මතිය තමයි මේ ස්වධර්ම පිළිබඳ ඉගැන්වීම් තියෙන්නේ. එතකොට මැවුම් ආදී නැත්නම් ඒ කොටස තියෙනවා ඍග්වේදයේ. හරි. මේ ස්වධර්මයෙන් කියන්නේ වර්ණ ධර්ම 4ට අපි අර කලින් කතා කරේ ශාස්ත්‍රීය, වෛශ්‍ය, බ්‍රාහ්මණ, සුද්ධ කියන වර්ණ 4ට නියමිත වෙලා නැත්නම් පැවරිලා තිබු කාර්යයන්. කියන්නේ බ්‍රාහ්මණ සමාජයට අයිති කාර්යයන්, ශාස්ත්‍රීය වංශිකයන්ට අයිති කාර්යයන්, වෛශ්‍යයන්ට අයිති කාර්යයන් හා සුද්ධයන්ට අයිති කාර්යයන් විදිහට තමයි හඳුන්වලා දෙන්නේ. අපි මුලින්ම මෙමු බ්‍රාහ්මණයා ගැන. පළවෙනියටම මුඛයෙන්ම වූ බ්‍රාහ්මණයා ගැන. මෙන්න මේගොල්ලන්ට මේ මනුස්මතිය ශ්ලෝකයක් තියෙනවා. අධ්‍යාපන මධ්‍යන යජනං යාජනං තථා දානම් ප්‍රතිග්‍රහ වෙච්ච බ්‍රාහ්මනාම කල්පයත් කියලා. ඉගැන්වීම, යාග කිරීම, යාග කරවීම, දන් දීම, දන් පිළිගැන්වීම බ්‍රාහ්මයාගේ කාර්යයක් බව. හරි. මේ බ්‍රාහ්මණයාගේ කාර්යයන් තියෙනවා මෙන්න මේ විදිහට 6ක්. ඕගොල්ලෝ දන්නවා මෙන්න මේ අතරින් මෙන්න මේ ඉගැන්වීමයි. එතකොට යාග කරවීමයි, දන් පිළිගැනීමයි මෙන්න මේ තුන විතරයි මේ බ්‍රාහ්මයාට අයිති වෙච්ච විශේෂයෙන් අයිති වෙච්ච කාර්යයන් කියලා. ඒ කියන්නේ මේ තුන වෙන කාටවත් කරන්න බෑ. අනිත් කුල තුනටම කරන්න බෑ. මේක පුළුවන් බ්‍රාහ්මණයට විතරයි. සාමාන්‍යයෙන් ඔය බ්‍රාහ්මණයට අයිති ස්වධර්ම කියලා ඔයගොල්ලෝ ප්‍රශ්නයක් අහුව ඔයගොල්ලන්ට උත්තරේ විදියට ඉගෙනවීම, යාග කරවීම, දම් පිළිගැනීම. මෙන්න මේ ටික විතරයි බ්‍රාහ්මණයට අයිති වෙච්ච, බ්‍රාහ්මණයට පමණක් අයිති වෙච්ච ස්වධර්ම විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය මේ රජුරවන්ට උපදෙස් දෙන එක,
එතකොට අන්න ඒ වගේ දේවල් තමයි මේ මෙයාට කරන්න උනේ. ඒ කියන්නේ මේ බ්‍රාහ්මණය හැමතිස්සෙම බ්‍රාහ්මයාගේ තිබ්බ වර්ණය සතු විශාල බලයක් ගොඩනගාගත්තේ මේ රජුරවන්ට පවා උපදෙස් පිළිපැදීම නේද උපදෙස් දීමේ. ඒ කියන්නේ පුරෝහිත තනතුරු වලටපත් කරගත්තේ පුරෝහිත තනතුරු වලටපත් කරගත්තේ එතකොට මේ බ්‍රාහ්මයා. මොකද මේ ඉගැන්වීම කියන එක හරහා මේ ස්වධර්මයේ මේ බ්‍රාහ්මයාට විතරයි. එතකොට මේ බ්‍රාහ්මණ වංශයේ සතු බලය විශාල විදියට ගොඩ නැගෙනවා මේ ಭಾರತೀಯ සමාජය තුළ මෙන්න මේ ස්වධර්ම කියන ඉගැන්වීම හරහා. ඊළඟට ඕගොල්ලන්ට යන්න පුළුවන්. ඔය දැන් ඔය මේ බ්‍රාහ්මණයාගේ ටික. එතකොට මනුස්මතිය සඳහන් වෙන මේ ශස්ත්‍රයට අයිති කාර්යයන්. ඒ මොනවද කියලා බලනවා නම් ප්‍රජානං රක්ෂණං දාන මිජ්ජාජන මේවත විශ්වස්ය පතක්ෂිෂ්ඨ ශස්ත්‍රයත් සමායත. කියන්නේ ප්‍රජා රක්ෂණය, දන් දීම, යාග කිරීම, ඉගෙනීම, කාමයේ නොඇලී ක්‍රියා කිරීම ශස්ත්‍රයගේ කාර්යයක් බව. ප්‍රජා රක්ෂණය ඔයගොල්ලෝ දන්න මේ ශස්ත්‍රිය. මේ ශස්ත්‍රීය වංශිකයෙක්නේ සිදුවත් කුමාරයා. මේ සිදුවත් කුමාරයා ශස්ත්‍රීය වංශිකයි. කොහොම රජ කෙනෙක්නේ. රජුරුවරුන්ට තමයි මේ ශස්ත්‍රියෝ කිව්වේ. එතකොට ඒගොල්ලෝ කරන්න ඕනේ ප්‍රජා රක්ෂණය, ප්‍රජාව රැක ගැනීම. එන්න යුද්ධයක් වගේ આવොත් ඒගොල්ලෝව බේරගන්න එක. එතකොට තව රාජ්‍ය පාලනය කරගන්න එක, දන් දෙන එක, යාග කරන එක, ඉගෙන ගන්න එක, කාමයේ නොඇලී ක්‍රියා කිරීම. කාමයේ නොඇලෙන්න එපා කිව්වා. ඒ කියන්නේ කාමයේ දැඩිව නොඇලෙන්න එපා. ඉන්ද්‍රිය සංවරයෙන් ක්‍රියා කරන්න ඕනේ. ඒක පාර්ශවයක් ගැන හිතන්නේ නැතුව මධ්‍යස්ථව ක්‍රියා කරන්න ඕනේ කියලා තමයි මේ ශාස්ත්‍රයට අයිති කාර්යයන් ඇතුළේදී බමුණා කියන්නේ. එතකොට ඒ ගැන ඔයගොල්ලෝ දැන් දන්නවා ප්‍රජා රක්ෂණය, දන් දීම, යාග කිරීම, ඉගෙනීම, කාමයේ නොඇලී ක්‍රියා කිරීම ශාස්ත්‍රයන් කර්මයව තමයි මේ ශාස්ත්‍රයගේ ස්වධර්ම. ඒකට ස්වධර්ම දීලා තියෙනවා 6ක්. ඔව්. ඊට පස්සේ මනුස්මතිය කියනවා මෙන්න මේ වෛශ්‍යයට අයිති කාර්යයන්. වෛශ්‍ය කිව්වම ඔයගොල්ලෝ දන්නවා මතක් වෙන්නම වෙලදාම එහෙම නැත්නම් සිටුවරු. සිටු මේගොල්ලෝ තමයි පස්සේ අර චුල්ල සෙට්ට මහා සෙට්ට නැත්නම් විශාල ආර්ථිකයකට හිමිකම් කියන ඒ වගේ හොඳ කන්ටැක්ට් ඒව නැත්නම් රජවරුන් එක්ක පවා සම්බන්ධතා ඇති කරගත්තේ වෛශ්‍ය. වෛශ්‍ය තමයි පස්සේ මේ මුළු ආර්ථිකයම ඒගොල්ලෝ තමයි ගොඩනැගුවේ මේ ಭಾರತೀಯ සමාජයේ. මේගොල්ලොන්ට කරන්න ඕනේ විදියට දක්වනවා මේ ශ්ලෝකයකින් පශුණ රක්ෂණං දාන මිද්‍යාජන මේවච වනිප්පතක් කුසීදංච වෛශ්‍යස් කුසි මේවච. කියන්නේ පශු පාලනය, හෙවත් ගව පාලනය, සත පාලනය කියලා ගන්න පුළුවන්. දන් දීම, යාග කිරීම, ඉගෙනීම, වෙළඳාම, මුදල් පොලියට දීම කුසි කර්මාන්තය. එහෙන් බැලුවොත් මේගොල්ලන්ටත් තියෙනවා කොටස් එහෙම නැත්නම් කරන්න ඕන ඒවා 6ක්. ඒ කියන්නේ මුළුමලින්ම ආර්ථිකය මේගොල්ලෝ මත තමයි ක්‍රියා වුනේ. මේගොල්ලෝ තමයි සිටුවරු ගොඩක් හිටියේ. ඒ කියන්නේ විශාල සිටුවරු නැත්නම් එහෙම කට්ටියක් රටක හිටනවා නම් ඒක නිකන් සෞභාග්‍යමත් ලක්ෂණයක් විදිහට දකින්න පුළුවන්. එතකොට මේ පශු පාලනය කරන මේ වෛශ්‍ය කුෂි කර්මාන්තයේ ගොඩක් දක්ෂ වෙන්න ඕනේ. මේගොල්ලොන්ගේ මේ ගව ප්‍රමාණය අනුව, මේගොල්ලොන්ගේ වත්කම් ප්‍රමාණය අනුව, මේගොල්ලොන්ගේ මේ ගවයන් මත ඒගොල්ලොන්ගේ වත්කම් ප්‍රමාණය පවත් තීරණය වෙනවා. එතකොට මේගොල්ලෝ ඔයගොල්ලෝ දන්නවා සේදමාවත ඔස්සේ ගොඩබිමින් වගේම මුහුදෙනුත් මේගොල්ලෝගේ ව්‍යාපාර කටයුතු කළා. විශාල ධනයක් උපයාගත්තා. ඔයගොල්ලෝ 80 ගලක් ධනය පවා තිබ්බේ. 80 කෝටියක් ධනය පවා තිබ්බේ. වෛශ්‍ය පන්තිකයෝ නැත්නම් සිටුවරු ඔය ජේතවනයේ හදපු වානාත පිණ්ඩික සිටු ඒ ඔක්කොම වෛශ්‍ය පන්තිකයෝ නැත්නම් වෛශ්‍යෝ. ඒගොල්ලොන්ට තිබ්බේ ඔන්න ඔය ටික තමයි. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ ස්වධර්මය තුළ තමයි මේ පශු පාලනය, දන් දීම, යාග කිරීම, ඉගෙනීම, වෙළඳාම, මුදල් පොලියට දීම හා කුෂි කර්මාන්තය වගේ දේවල් තිබ්බේ. ඊට පස්සේ ඕගොල්ලොන්ට දැනගන්න වෙන්නේ මෙන්න මේ සුද්ධ මේ ස්වධර්මය තුළ අන්තිමේටම ඉන්න සොද්ද වංශිකයාගේ කාර්යයන්. සොද්ද වංශිකයාගේ කාර්යයන් ගැන කතා කරනවා නම් ඒකත් මනුස්මතිය සඳහන් වෙනවා. ඒක මේවතු සුද්දස්ස ප්‍රභූකම්ම සමාදේශි ඒතා සාමේච වර්ණනානම් සුසු සාමනු සූයසා. ඒ කියන්නේ ඉහත දක්වන ලද වර්ණවලට ප්‍රභූ ජනයාට මෙහෙවර කිරීම. ඒ කියන්නේ සුද්ධයා විතරයිනේ මෙතනින් අපි කලින් කතා කරා අනාර්යයා. මෙන්න මේ අනාර්යයා විසින් ආර්යයන් තුන්දෙනාගෙම කටයුතු කරන්න ඕනේ. ඒ විදිහට ඉගෙන ගන්න. එතකොට මතක හිටිනවා. ඒ කියන්නේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වංශික පාන්තිකයන්ගේ තියෙන සියලු කටයුතු කරන්න ඕනේ. මෙන්න මේ අනාර්යයා විතරයි මෙයා ජීවිතයට පටන් ගත්තේ දසන මරණය දක්වාම මෙයාගේ එකම ස්වධර්මය තමයි ඉහළ කුල තුනට බැල මෙහෙවරකම් කිරීම කියලා තිබ්බා. ඔයගොල්ලෝ දන්නා මෙයාට හම්බෙච්ච සමාජයේ තත්ත්ව. කොටින්ම කියනනම් ඊටමත්ම පහළ ස්ථානයක් තමයි මෙයාට හිමි වුණේ. එන්න පහළ ස්ථානයක් තමයි මෙයාට හිමි වුණේ. කුලවතුන්ට තමයි මෙයා මෙහෙවර කරේ. මෙයාට ඉගෙනීම, යාග කිරීම කිසිම දෙයක් නැහැ. අඩුම තරමේ ඉගෙනීම කියන එකවත් මේගොල්ලන්ට නැහැ. මේගොල්ලොන්න වේදපාත ගායනා කරන ස්ථානයක් ගාවින්වත් මේගොල්ලන්ට යන්න බෑ. හදිසියවත් මේ වගේ දෙයක් කියලා තිබ්බොත් එම දිව කපනවා. ඇහුවොත් එම කණකින්
කනේ උලක් වුණත් ගහන්න පුළුවන්. ඒ කියන්නේ වේදපාතයක් වගේ එහෙම දෙයක්වත් කියන්න බෑ. තව තිබ්බ මේ වේදපාතයක් මතකේ රඳව ගත්තොත් ඒක මහා කියන්නේ මරණයට පවා ලං වෙන්නේ. ඒ කියන්නේ මරණ දඬුවම පවා දෙන්න පුළුවන් දෙයක්. එතකොට සුද්ධෙක් බ්‍රාහ්මණයෙකුට බැන්නොත් හරි චුට්ටක් හරි ඒ කියන්නේ නියපිටින් පහරක් හරි ගවුවොත් ඒක නිකන් තිරිසන් ආත්මවල උපදවන මහා පවක් කියලා බමුණෝ කියලා තියෙනවා. තව කියලා තියෙනවා මේ බමුණෙක්ගේ ලේසිලවීම පොළවේ වැලි ගැට ගන්නට මහා පව් සිද්ධ වෙන ක්‍රියාවක් කියලා. එතකොට මේ බමුණෙක්ට පුළුවන් මේ සුද්දේක මරා දාන්න. ඒක නිකන් බල්ලෙක් බලලෙක් මරා දාන වගේ ඊටමත්ම ගණන් එන නොතැකිය යුතු දෙයක්. පොඩි දඩයක් ගෙවලා ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ බමුණෙක්ට සුද්ධ දැරියක් අපයෝජනය කරන්නත් පුළුවන්. ඒක ඒ තරම්ම ගණන් ගන්න ඕනේ තැකිය යුතු දෙයක් නෙමෙයි. හැබැයි මේ සුද්දෙක් බැරි වෙලාවක්වත් අර ඉහත කුල තුනේ කාන්තාවක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තොත් ඒක ඇවිල්ලා ලිංගෝද්ධරණය. එහෙම නැත්නම් ලිංගිකාවයන් කපා දැමීම තරමේ වැරද්දක් විදිහටත් මේ බමුණා දක්වනවා. තවත් කතා කරනවා නම් මේ සුද්ධයාට ආර්ථික අයිතියක්, සමාජික අයිතියක්, ආගමික අයිතියක් කිසිම දෙයක් ලැබුණේ නැහැ. මේ සුද්ධෙක්ට මිල මුදලක්වත් ආරක්ෂා කරගෙන නැන්න ඉතුරු කරගන්න බැරි වුණා. එහෙම හම්බුනොත් ඒවා රාජසන්තක කරා. ඒ කියන්නේ සල්ලිත් එයාට නැහැ. අනිත් එක තමයි ඔයගොල්ලෝ දන්නවා මේ උපනයන මංගල්‍ය. එහෙම නැත්නම් යම් කුලේ ඒගොල්ලොන්ට තැනක් ලබා දීමට කරන දිජ මංගල්‍යයක් උපනයනය. එතකොට මේ උපනයනයත් මේ සුද්ධයාට තිබ්බේ නැහැ. ඒ කියන්නේ කිසිම දිනක දිවිජ තත්වයට පත් වෙන්න බෑ. එතකොට සුද්ධ වර්ණයට සමාන උසස් කුල වලට මෙහෙවරකම් කරමින් සුළු රැකියා කරන පිරිසක් හිටියා. අපි ඒගොල්ලන්ට කියනවා පංචම කුලය කියලා. ඒ කියන්නේ මේ සුද්ධයා ඇතුලේ හිටිය පංචම කුලයක්. ඔයගොල්ලෝ දන්නවා මේ සුද්ධයා ඇතුලේ හිටිය පංචම කුලය මොකක්ද කියලා? මේ සුද්ධ වංශිකයාගේ හිටිය කුල පහක්. අපි ඒකට කියනවා පංචම කුලය. සරලව ගත්තොත් වේන. ඊට පස්සේ නේසාද. රතකාර පුක්කුස චණ්ඩාල මෙන්න මේ කුල පහ තමයි පංචම කුලය කියලා අපි හඳුන්වන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ වේන කියන අය ඇවිල්ලා කුළු පොතු වැඩ කරපු අය. එතකොට මේ නේසාද කියලා කියන්නේ දඩේමින් කල් ගෙවුව නැන දඩයන් කරපු අය. එතකොට මේ වාහන සෑදීම එතකොට ඔය රතවල රතාචාරීකම් කරේ මෙන්න මේ රත කාර කියන කට්ටිය තමයි. එතකොට මේ සොහොන් බිම් වල කටයුතු කරේ පිරිසට මේ පුක්කුස කියලා කියනවා. එතකොට මේ චණ්ඩාල කියලා කියනවා කුණු කසල අසූචිවත් කරේ අයට මේ චණ්ඩාල කියලා කියනවා. ඔයගොල්ලෝ දන්නා බුදුදහමේ අර අසරණයන්ට පිහිට වීම වෙද්දී මේ සුනීත සෝපාක ඇවිල්ලා මේ සුද්ධ වංශික මේ පුව චණ්ඩාල කුලේ හිටියේ නැත්නම් මේ පුක්කුස කුලේ හිටියේ කට්ටිය. එතකොට මේ බ්‍රාහ්මණයන් මේ වර්ණ ධර්මයි සෝ ධර්මයි හඳුන්වලා දීලා මේ සමාජයේ උසස්ම තැනක් ගත්තා. ඔයගොල්ලන්ට ඒකට මම උදාහරණත් කලින් කිව්වා. එතකොට අනික් වර්ණ වලට ක්‍රමයෙන් අඩුවන වරප්‍රසාද තමයි හිමි වෙලා තියෙන්නේ. එතකොට මේ බ්‍රාහ්මණය හැම විතරම කිව්වේ මම උසස් අනිත් අයගොල්ලෝ පහත්. ඔයගොල්ලෝ දන්නවද ශ්ලෝකේ බ්‍රාහ්මනෝ සෙට්ටමන්නෝ හීන අඤ්ඤ වඤ්ඤෝ කියලා බ්‍රාහ්මණයාගේ ගුණ ගායනා කර කර හිටියා. අනිත් කට්ටියව පහතට දදා. ඒ කියන්නේ බ්‍රාහ්මණ වර්ණය ශ්‍රේෂ්ඨයි අනිත් වර්ණම් පහත්. එතකොට බ්‍රාහ්මණයෝ සුදුයි අනිත් අය කළුයි. බ්‍රාහ්මණයා පිරිසිදුයි අනිත් අය අපිරිසිදුයි. බ්‍රාහ්මණයාගේ උප්පත්තිය අපි කතා කරා මේ වර්ණ ධර්ම ඇතුලේ ඍග්වේදයේ තියෙනවා. ඒගේ උප්පත්තිය මහා බඹුගේ මුඛේ. එතකොට මේ මහා බඹුගේ මුඛයෙන් ඉපදිච්ච බම්මයට නැත්නම් බමුණට හැම දායාදයකට මුරුමකම් කියන්න පුළුවන්. එයා ඇවිල්ලා අවරස පුත්‍රයෙක් කියලා කියනවා. එයා ඇවිල්ලා අවරස පුත්‍රයා මේ විදිහට කියලා මේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කර කර මේ ಭಾರತೀಯ සමාජයේ බමුණ කියන එක්කෙනා වැජබෙනවා. ඒක තමයි අපිට මේ පාඩමේ මෙතනින් අපිට ගන්න තියෙන්නේ. දැන් ඊට පස්සේ අපි මේ ආපත් ධර්ම වලට එමු. මම කියවනේ මේක පොයින්ට් විදිහට කරන්නේ. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න පුළුවන්. නොදන්න දේවල් මම කියද්දි ඒවා ඉතින් ඔයගොල්ලෝ ලියා ගන්න දන්න අය නම් තව ටික කර දැනුම ආවර්ජනය කරගන්න නැත්නම් දැනුම මතක් කරගන්න මේක යොදා ගන්න. හරි. එතකොට අපි යමු වෙන්නේ මේ ආපත් ධර්ම වලට. මොකද්ද මේ ආපත් ධර්ම කියන්නේ? ආපද අවස්ථාවකදී බ්‍රාහ්මණයට ශාස්ත්‍රීය වෛශ්‍ය යන වර්ණ වලට අයත් කටයුතු වල නිරත විය හැකි බව. ඒ කියන්නේ ආපදාපන්න අවස්ථාවලට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දේවල්. ගම් වතුරක්, එතකොට ගිනි ගැනීමක්, එතකොට මහා වර්ෂාවක්, කොවගේ මොනවා හරි ආපදාපන්න අවස්ථාවක් ආවට පස්සේ ඊට පහළ කුලේ තියෙන එහෙම නැත්නම් පහළ වර්ණයක තියෙන යම්කිසි ස්වධර්මයක් අනුගමනය කරමින් ජීවිතය රක්ෂා කරගන්නේ ඇති හැකියාවක් නැත්නම් chance එකක් තමයි මේ ආපත් ධර්ම කියලා සරලව කියන්න පුළුවන්. මේක මේ සෙසු වර්ණවල ජනයාට පහළ ශ්‍රේණිය වලට අයත් කටයුතු කිරීමට හැකිවන අතර ශුද්ධයන්ට අයත් කාර්යයන්ට කිසිසේත්ම නොවැස. ඒ කියන්නේ සරලව ගත්තොත් සුද්ධයාට
ආපත් ධර්ම නැහැ. සුද්ධයාට ආපත් ධර්මයක්වත් නැහැ. උපනායනයක් නැහැ. ආපත් ධර්මත් නැහැ. පහළ වර්ණවල ජනයාට ඉහළ වර්ණවල ජනයාගේ කටයුතු කිරීමට නොහැකි බව. ඒ කියන්නේ දැන් ශාස්ත්‍රීයෙක්ට වුණත් කවදාවත් බ්‍රාහ්මණයාගේ දේවල් කරන්න බෑ. වෛශ්‍යයෙක්ට ශාස්ත්‍රීයගේ දේවල් කරන්නත් බෑ. බ්‍රාහ්මණයාගේ දේවල් කරන්නත් බෑ. එතකොට සුද්ධයාට පුළුවන්. සුද්ධයාගේම කටයුතු එයා ආපදාපන්න නෙමෙයි මොන දේ වුණත් එයාගේ එකම ස්වධර්මයේ ඉහළ කුල තුනටම බැල මෙහෙවරකම් කිරීමම පමණයි. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මේ ආපත් ධර්ම හරහා ඉගෙන ගන්නත් වෙන්නේ මේ වැඩිවාසී හිමිලා තියෙන බමුණන්ට. ඒ කියන්නේ අනිත් කට්ටියට පුළුවන් ඊට පහළ ක්‍රමවල. ඒ කියන්නේ දැන් බමුණට පුළුවන් කුෂිකර්මාන්තයේ දෙන අර කසීබාව රජ්වාජ බ්‍රාහ්මණයා මෙන්නේ එතනදී. ඒ කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍ය වෛශ්‍යෝ කරන්න ඕනේ කුෂිකර්මාන්තය. හැබැයි මේ කසීබා රජ්ජාය කියන බ්‍රාහ්මණයා කරනවා. ඒ කියන්නේ බමුණට පුළුවන් මේ ආපත් ධර්ම හරහා ඒගොල්ලොන්ගේ තියෙන රස එහෙමන්න ඒගොල්ලොන්ගේ කරන කටයුතු නිරත වෙන්න. හැබැයි කොයි වෙලාව වෛශ්‍යයෙක්ට බෑ බමුණා කරන දේවල් නැත්නම් බ්‍රාහ්මණයට අයිති ස්වධර්මවල නිරත වෙන්න. මේකෙන්වත් මේ බමුණා වැඩි වාසිය හිමි කරගෙන තියෙනවා කියලා ඔයගොල්ලන්ට පේනවා. ඒ කියන්නේ ප්‍රතිලාභ ගොඩක් මේ ආපත් ධර්ම හරහා මේ බ්‍රාහ්මණයා ලවගා කරගෙන තියෙනවා. කිසිම වෙන වර්ණයකට ඒගොල්ලන්ට ළඟා වෙන්නවත් බැරි තරම් නැත්නම් කිසිම වර්ණයකට බ්‍රාහ්මණයට සමාන වෙන්න බැරි තරමට ආධිපත්‍යයක් තහවුරු වෙන්න මේ ආපත් ධර්ම කියන එක ගොඩක්ම බලපාලා තියෙනවා. ඔයගොල්ලන්ට නිකන් සාමාන්‍යයෙන් ඒකට කතා කරන්න පුළුවන් මේ උසස් කුලවල යහ පැවැත්මටම තමයි මේ ආපත් ධර්ම හඳුන්වා දීලා තියෙන්නේ. වැඩි වශයෙන් බමුණගේ වාසියට තමයි. ඊට පස්සේ අපි මේ ආශ්‍රම ධර්ම ගැන කතා කරමු. ඔයගොල්ලන්ට අවශ්‍ය කරුණු ටිකක් වේගෙන් හරි කියන්නේ ගොඩක් මේ වීඩියෝ එක දිග්ගස්සන්න බැරි හින්දා ඒ වුණාට අවශ්‍ය කරුණු ඔයගොල්ලෝ දැනගන්න ඕන කරුණු හැමදේම මේක ඇතුළේදී කතා වෙනවා. ඉතින් හොඳම දේ තමයි ඔයගොල්ලෝ මේ ගැන අවධානයෙන් අහගෙන ඉන්න එක. ඉවර වෙනකම් මේ වීඩියෝ එක ඉවර වුණාම ඔයගොල්ලන්ට තේරෙයි. ඔයගොල්ලෝ දන්නවනම් ඔක්කොම ටික දන්නවා. හැබැයි නොදන්න අය නම් මේගොල්ලන්ට ගොඩක් දැනුම මේකෙන් ලබා ගන්න පුළුවන්. දන්න අයටත් දැනුම ඔයගොල්ලොන්ගේ මුවහත් කරගන්න හොඳ අවස්ථාවක් තමයි මේක රිවිෂන් එකක් විදිහට මතක තියාගන්න. ඊට පස්සේ අපි යමු ආශ්‍රම ධර්ම වලට. මේ ආශ්‍රම ධර්ම කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ජීවිතයේ යම් යම් ආශ්‍රම එනන කොටස් හතරකට බෙදනවා. බෙදලා තමයි මේ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ කියලා මේ වර්ණ ධර්ම මේ බමුණාගේ ඉගැන්වීම් බ්‍රාහ්මණ ධර්ම ඇතුළේ මේ ආශ්‍රම ධර්ම කියලා යම්කිසි ධර්මතාවයක් හඳුන්වලා දීලා කියනවා. පුද්ගලයාගේ ජීවිතේ කොටස් හතරකට බෙදලා ඉවර වෙලා අන්න ඒව ඇතුළේදී මේ මිනිස්සෙක් ජීවත් වෙන්න ඕනේ. ඒගොල්ලෝ කරන්න ඕනේ දේවල් කියලා කියනවා. ඒ කියන්නේ මේ ශිෂ්‍යාවදීදී ඉගෙන ගන්න ඕනේ. යෞන් වේදී ගෝ ජීවිතයක් ගත කරලා වැඩිහිටි වේදී තාපසචර්යාවක් අනුගමනය කරලා ජීවිතයේ අවසාන කාලේ සියල්ලෙන් ඉවත් වන ඕනේ කියන එක තමයි මේ ආශ්‍රම ධර්ම හරහා කියලා දෙන්නේ. අපි මුලින්ම මේ දැන් ජීවිතේ කොටස් හදන සාමාන්‍ය බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රත්ත සන්න්‍යාසී. ඔක තමයි මේ ජීවිතේ අවස්ථා හතර නැත්නම් ආශ්‍රම හතර. අපි පළවෙනිටම මේ බ්‍රහ්මචාරී ආශ්‍රමයට ශිෂ්‍යෙක් වශයෙන් උගත ගත යුතු මනා ශිල්ප හැදෑරීම. සරලව කියනවා නම් කුමර බඹසර රැකගැනීමෙන් අධ්‍යාපනයේ නිරත වීම තමයි මේ කාලෙදී කරන්න ඕනේ. ඒ කියන්නේ පුද්ගලයේ ජීවිතේ පළවෙනිට එළඹෙන්නේ මේ බ්‍රහ්මචාරී ආශ්‍රමයටම තමයි. සරලව ගන්නවා නම් බමුණු දරුවෙක් නම් එයා කරන්න ඕනේ ත්‍රිවේදය හදාරන්න ඕනේ. එතකොටම ජ්‍යොතිෂ්‍ය ව්‍යාකරණය තාරකා විද්‍යාව ගණිතය ශාස්ත්‍රය එතකොට ඡන්දස් නිරුක්ති ශික්ෂා ඔය හැමදේම ඉගෙන ගන්න ඕනේ. එතකොට ශාස්ත්‍රීය දරුවෙක් නම් එයා කඩු ශිල්ප දුනු ශිල්ප අවිසරඹ යුද ශිල්ප එතකොට රාජ්‍ය තන්ත්‍රයේ පාලනයේ දැනුම අන්න ඒ වගේ ඒවා තමයි මේ ශාස්ත්‍රීය වංශිකයෙක් නම් එයා ඉගෙන ගන්න ඕනේ. වෛශ්‍යයෙක්ට නම් ඉතින් එයා දන්න ඔය කුෂිකර්මාන්තය මේ වෛශ්‍ය කුෂිකර්මාන්තය එතකොට ඒ වගේ දේවල් වලට අවශ්‍ය කරන දැනුම් සාහිත්‍ය වගේ දේවල් මේ වෛශ්‍ය වංශිකයා ඉගෙන ගන්න ඕනේ කියලා තියෙනවා. තවත් දෙයක් තියෙනවා වැදගත් විදිහට කියනවා නම් මෙන්න මේ බ්‍රහ්මචාරී ආශ්‍රමයේදී තමයි වඩා වැදගත් වෙන චතුර්විධ පුරුෂාර්ථ. ඔයගොල්ලෝ දන්නවා ඉගෙනගෙනත් ඇති චතුර්විධ පුරුෂාර්ථ. මම මේ විදිහට මේ ටික අහපව් යන්න. චතුර්විධ පුරුෂාර්ථ කියන්නේ මොනවද කියනවා? අර්ථ ධර්ම කාම මෝක්ෂ. අර්ථ ධර්ම කාම මෝක්ෂ.
අන්න ඒවට තමයි කියන්නේ මේ චතුර්විධ පුරුෂාර්ථ කියලා. මෙන්න මේව ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ කාලේදී. ඒ කියන්නේ මේ චතුර්විධ පුරුෂාර්ථ ජීවිතේ එක කාලවලදී දෙනවා. අන්න ඒ කාලෙදී කරන්න ඕනේ මොනවද කියලා මේ බ්‍රහ්මචාරී ආශ්‍රමයේදී ඉගෙන ගන්න ඕනේ කියලා තමයි මේ බ්‍රහ්මචාරී ආශ්‍රමය තුළ කරගන්න ඕනේ දේවල් මෙන්න මේවයි කියලා තමයි බමුණා කියන්නේ. ඊට පස්සේ අපිට එන්න පුළුවන් ඊළඟ ආශ්‍රමයට. එහෙම නැත්නම් ගෘහස්ත ආශ්‍රමයට. මෙන්න මේ ගෘහස්ත ආශ්‍රමයේදී කරන්න ඕනේ දේවල් මොනවද? සාමාන්‍යයෙන් මේ ගෘහස්ත අවධිය අවුරුදු 16 ඉඳලා අවුරුදු 45 දක්වා කාලයක් දිව යනවා. මේ ගෘහස්ත අවධිය තමයි ඉස්සෙල්ලා අපි කතා කරගත්තේ අර්ථ ධර්ම කාම මොක්ෂ කියන එකෙන් අර්ථයි කාමයි. අර්ථ හා කාම දෙක සාක්ෂාත් කරගන්න ඕනේ මෙන්න මේ ගෘහස්ත අවධිය. මේකේ තියෙනවා විවාහ ජීවිතය ඇතුළත් අබුදරුවන් පෝෂණය කිරීම හා පස්කම් සුවානුභව කරමින් සාර්ථක ගෘහ ජීවිතයක් ගත කරන අතර පිරිමි දරුවෙකු ප්‍රාර්ථනා කිරීම. ඔයගොල්ලෝ දන්න මේ පිරිමි දරුවෙකු ප්‍රාර්ථනා කිරීම කියන එක මොකක්ද කියලා. ඔය එන්නේ අර අපිට කතා කරන්න පුළුවන් ಭಾರತೀಯ සමාජයේ කාන්තාවට තිබ්බ තැන. ගැහැණු දරුවෙක් නම් අපේක්ෂා කරේ නැහැ කාන්තාව ඉන්නෙම බමුණගේ වැඩ කරන්නයි. තව මේ පිරිමි දරුවෙක් ප්‍රාර්ථනා කරලා ඒගොල්ලොන්ගේ බමුණගේ කුල පරපුර රැකගන්නයි. ඒ දෙකට විතරයි කාන්තාවක් ඉන්නේ කියලා තමයි බමුණ කිව්වේ. හරි. ඒතකොට මේ ගෘහස්ථාවදීදී මේ අර්ථකාම දෙක සාමාන්‍ය අර්ථ කියලා කියන්නේ සාර්ථක ජීවිතයක් ගත කිරීම නැත්නම් ආර්ථික පැත්ත, ගෙවල් දොරවල් හදාගෙන, ගවයන් ඇති කරගෙන, දැසි දස්වාදිය ලබා ගැනීම, ආර්ථික දියුණුව සාක්ෂාත් කරගන්න එකට අර්ථ කියලා හඳුන්වනවා. කාම කියලා කියනවා මේ පංචේන්ද්‍රය පිනවමින් ජීවත් වෙන එක. එහෙම නැත්නම් පංචකාම සම්පත් විඳිමින් විවාහ ජීවිතයක් ගත කිරීම තමයි මේ කාම කියලා කියන්නේ. එතකොට මෙන්න මෙතනදිත් ඕගොල්ලන්ට දැනගන්න දේවල් ටිකක් තියෙනවා. ඒ මොනවද කියනවනම් මෙන්න මේ ගෘහස්ථාවදී දැන් විවාහයක් කරන කාලේ ඔයගොල්ලෝ දන්නවා මේ අවුරුදු 16 කිව්වට පස්සේ මතක් වෙනවා සිද්ධාර්ථ කුමාරයා. සිද්ධාර්ථ කුමාරයා විවාහ ජීවිතයට ඇතුළත් වෙන යශෝදරාවත් එක්ක අවුරුදු 16 දී. එතකොටත් ඔයගොල්ලෝ දන්නවා මේ ಭಾರತೀಯ සමාජයේ මොකද්ද ගියේ? නැත්නම් මොකද්ද පැවතුණු ධර්මතාවය? බ්‍රාහ්මණයාගේ ඉගැන්වීම තමයි. එයාගේ නම් තැබීමේ උත්සවයටත් බමුණෝ 108ක් එනවා. ඒකත් ඔයගොල්ලෝ මතක තියාගන්න. ඔයගොල්ලෝ ඒක දන්නවා. ඒ කියන්නේ හැම දෙයකටම මේ බමුණු සහභාගීත්වයක් කියන එකක් තිබ්බා. හරි. එතකොට මෙන්න මේ ගෘහස්ථාවදී මම කිව්වා දැන් මේ විවාහ ජීවිතයක් ගත කරන්න ඕනේ කාලේ මේ විවාහය ආකාර 8කින් සිදු වෙන්න ඕනේ කියලා බමුණ කියනවා. ඔයගොල්ලෝ ඉගෙනගෙනත් ඇති මේ බ්‍රහ්ම කියලා ආකාරය. මේ බ්‍රහ්ම කියන ආකාරය තමයි දායාද සහිත කුලවහා පරපුර ගලවප්පෝමින් චාරිත්‍රානුකූල විවාහය සිදු කරනවායි කියන එක. බ්‍රහ්ම විවාහය. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් දෛව විවාහයක් කියලා. මේ දෛව විවාහ හරහා කරන්නේ පූජකයෙකුට ගෙවන ගාස්තුවක් ලෙස දෙවියක් ආවාහ කරගන්න එක. දැන් ආවාහ කියන්නේ තරුණ පිරිමි දරුවෙකුට තරුණියක් ඇඳවාගෙන එහෙම. එතකොට විවාහ කියන්නේ තරුණයෙකුට සරණ කර දෙන එකට. හරි. ඊට පස්සේ අපිට තවත් එකක් හඳුර ගන්න පුළුවන් මේ ආර්ෂ කියලා. ආර්ෂ මේ විවාහ ක්‍රම අටෙන් තුන්වෙනි එක. ආර්ෂ කියන්නේ දායාද වශයෙන් ගවයෙකු හා ගව දෙනෙකු පැවරීමෙන් සිදු කරන්න පුළුවන් විවාහයක්. ඊට පස්සේ අපිට තව කතා කරන්න ප්‍රජාපත්‍ය කියලා. ප්‍රජාපත්‍ය. මේ ප්‍රජාපත්‍ය කියන්නේ දෑවැද්ද නොදීමෙන් කරන්න පුළුවන් විවාහ ක්‍රමයක් ගැන. ඊළඟ විවාහ ක්‍රමය තමයි ගාන්ධර්වය. ගාන්ධර්ව විවාහ ක්‍රමය. ඒ කියන්නේ දෙදෙනාගේ කැමැත්ත මත සිදු කරන්න පුළුවන් විවාහ ක්‍රමයක්. අනිත් එක තමයි ආසුර විවාහ ක්‍රමය. ආසුර ඒ කියන්නේ කාන්තාවන් මිලයට ගනිමින් විවාහයක් සිදු කරන්න පුළුවන් කියලා කියනවා. අනිත් එක තමයි රාක්ෂය. මේ රාක්ෂය විවාහය. ඒ කියන්නේ කාන්තාවක් බලෙන් පැහැරගෙන ඇවිල්ලා සිදු කරන්න පුළුවන් විවාහ ක්‍රමයක් ගැන. ඊට පස්සේ කතා කරනවා නම් මේ පේශාව කියන එක. මේ පේශා විවාහ ක්‍රමයේ යටතේ උමතු එහෙම නැත්නම් නිදිගතව නැත්නම් මත්ද්‍රව්‍ය භාවිතා කළ අඩසියෙන් ඉන්න කාන්තාවක් එක්ක සංවාසයේදීලා ඉති කරගන්නත් පුළුවන් ඒ කාන්තාව කියලා බමුණ කියනවා. ඕගොල්ලන්ට එතකොට මේ හරහත් ගන්න පුළුවන් මේ කාන්තාවට තිබෙන නිදහස කොතනද කියලා. එයාගේ සමාජීය අයිතියක්වත් විවාහයට තියෙන සමාජීය අයිතියක්වත් බමුණ නම් වෛදික යුගයේදී දීලා නැහැ. හරි. එතකොට තව දෙයක් ගැන සඳහන් කරනවා නම් මේ ගෘහස්ථාවදී විවාහයට ඇතුළත් වීමේදී බමුණගේ මතය වෙන්නේ පුරුෂයාට වඩා වයසින් 3න් එකක් වන කාන්තාවක්, ඒ කියන්නේ 3න් එකක් වන යුවතියක් එක්ක එක්වීම යෝග්‍යයි කියලා තමයි මේ බමුණ සමාජගත කරන්නේ. හරි. ඔන්න ඔය ටික තමයි ඔයගොල්ලෝ මෙතින්දි දැනගන්න ඕනේ.
ඊට පස්සේ අපිට එන්න පුළුවන් ඊළඟ අවධිය තමයි වානප්‍රස්ත. මේ වානප්‍රස්ත අවධිය ගැන කතා කරනවා නම් මේ වානප්‍රස්ත අවධිය වෙන්නේ දරුවෝ ලොකු මහත් කිරීමෙන් පස්සේ ඔවුන්ගේ යුතුයකම් ඉටු කිරීමෙන් තවුස්දම් රැකීම සඳහා වනගත වීම. හිදේසී අභිමතයේ පරිදි බිරිඳ කැටුව යන්න පුළුවන්ලු. ඒ කියන්නේ අවශ්‍ය නම් යාගේ කාන්තාවත් එක්ක යාට යන්න පුළුවන් කියන එක තමයි මේ කියන්නේ. අවශ්‍ය නම් බිරිඳ කැටුව යන්න පුළුවන්. ඒ කියන්නේ දරුවෝ ලොකු වුණාට පස්සේ ඔවුන්ගේ යුතුයකම් ඉටු කරලා දීලා ඉවර වෙලා ගිහිගෙන් පිට වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ කාලය විදිහට මේ වානප්‍රස්ත අවධිය විදිහට දක්වන්නේ අවුරුදු 45 45 සිට 60 කාලය. 16 ඉඳලා 45 වෙනකන් ගෘහස්ත අවධිය ඉන්න පුළුවන්. 45 ඉඳලා 60 වෙනකන් එයා ඉන්න ඕනේ වානප්‍රස්ත අවධියේ. කැලයට ගිහිල්ලා මොක්ෂය අරමුණු කරගෙන වනගත වෙලා ජීවිකාව පවත්වාගෙන යන්න ඕනේ. වනයේ ඇවිදලා පළවැල නෙලාගෙන කාලා තමයි ජීවත් වෙන්න ඕනේ. එතකොට අසල ගම්මාන වලට පිඬුසිඟා වඩින්න යන්න අවශ්‍ය නම් පුළුවන්. එතකොට තමාලා ආහාරයෙන් සුළු කොටස සතෙක්ට දන් දීලා සංසුන් ඉදුරන් ඇතුව වේද මන්ත්‍ර සජ්ජායනා කරමින් ලෞකික ආශාව යටපත් කරගෙන සිටිය යුතුයි කියන කාලය තමයි මේ වානප්‍රස්ත වනයේට ප්‍රාප්ත වීම වානප්‍රස්ත අවධිය. ඒක තමයි ඔයගොල්ලන්ට මේ අවධියේදී දැනගන්න තියෙන දේ. ඊට පස්සේ අපි යමු මෙන්න මේ සන්න්‍යාසී අවධියට. මොකද මේ සන්න්‍යාසී අවධිය කියන්නේ? සන්න්‍යාසී අවධිය කියන්නේ වානප්‍රස්ත අවධියෙන් පස්සේ ආශ්‍රම ධර්ම ඇතුළු ගණන 4 වෙනි අවධිය වානප්‍රස්ත අවධිය. ඔයගොල්ලෝ දන්නවා මේක අවධිය එතකොට පටන් ගන්නෙ අවුරුදු 60 ඉඳලා මරණය දක්වාම. මරණය දක්වාම මේ සන්න්‍යාසී කාලය ඇති වෙනවා. ඒ කියන්නේ දැන් කාන්තාව අරගෙන යන්න පුළුවන් වානප්‍රස්ත අවධියදී මේකෙදි කාන්තාවත් අතහැරලා ඉවර වෙලා ආරණ්‍යයෙන් හිටියා නම් ඒ ආරණ්‍ය පිට වෙලා පරණ වැරහිලි ඇඳගෙන ස්ථිර තැනක ඉන්න නැතුව ගත කරන්න ඕනේ කාලේ. කොටින්ම කියන නම් මේ ලෞකික බැඳීම් වලින් සම්පූර්ණයෙන්ම ඈත්ලා කල් ගත කරන්න ඕනේ. මෙන්න මේ අවස්ථාවේ තමයි මේ සමහර බමුණු හිස මුඩු කරලා කසාවත් ඇඳගෙන මුනිවරයෙක් විදිහට ක්‍රියා කරයි කියලා පොතපතේ දැක්වෙන්නේ. ඒ වගේම තමයි මේ හිඟා කාගත්ත දෙයකින් එන සිඟාගත් දෙයකින් යැපීමින් තමයි අල්පෙච්ච ජීවිතයක් ගත කරන්න ඕනේ. දැනටත් මේ කියන්නේ සාදුවරයෙක් ලෙස ජීවිතය ගත කර ස්වර්ගයට යන්න පුළුවන් කියලා තමයි මේ Hindu අය විශ්වාස කරන එක ධර්මතාවක්. එතකොට මෙන්න මේ අවදී තමයි මේ ගුණධර්ම ආරක්ෂා කරගැනීමෙන් දැමුණු ඉඳුරන් නැතුව මුනිමත රකිමින් මරණය බලාපොරොත්තු වෙන තමයි ඒගොල්ලෝ ඉන්න ඕනේ. සත්‍ය වචන කතා කරලා ඉසරවුල්ලා ආදී තියන නම් එව්ව කපලා පැන් කෙන්ඩියයි මැටි පාත්‍රය අතකේ තියාගෙන කාටවත් පීඩාවක් වෙන්නේ නැතුව අල්ප ආහාර ගනිමින් ඒ කියන්නේ කන්නත් ඕනේ නැහැ එච්චරම. අල්ප ආහාර ගනිමින් හුදකලාව සංචාරය කරමින් මෝක්ෂය පදමින් කල්ගත කරන්න ඕනේ. එතකොට ඔන්නෝව තමයි මේ සන්න්‍යාසී ආශ්‍රමයේදී කළ යුතුයි කියලා බමුණ ආශ්‍රම ධර්ම හරහා කියන්නේ. වැදගත් දේ තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ බමුණට විතරයි මේ ආශ්‍රම ධර්ම හතරම හිමි වුණේ. බමුණට විතරයි මේකේ ආශ්‍රම ධර්ම හතරම නියම වෙන්නේ. එතකොට මේ ශාස්ත්‍රීයට මේකෙන් තුනකුයි වෛශ්‍යයට මේකෙන් දෙකකුයි විතරයි හිමි වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ සන්න්‍යාසී ආශ්‍රමය ඇතුළතදී මෙන්න මේගොල්ලන්ට මේ හිමි වෙන වරප්‍රසාද වෙන්නේ. ඔය බමුණට මේ ආශ්‍රම හතරමයි, ශාස්ත්‍රයට තුනයි, වෛශ්‍යයට දෙකකුත් විදිහට තමයි නියම වෙන්නේ. හරි. ඊට පස්සේ මේ ආශ්‍රම ධර්ම ගැන බෞද්ධ විග්‍රහයක් වගේ දෙයක් අහනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ හැම තිස්සෙම ඔයගොල්ලන්ගේ මේ බමුණගේ ඉගැන්වීම අහලා බමුණගේ ඉගැන්වීම වලට අනිත් පැත්තේ ඒ කියන්නේ බෞද්ධ දර්ශනයේ මොනවද මේ ප්‍රතික්ෂේපිත වුණේ කොහොමද කියලා ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න අහනවා. එතකොට ඔයගොල්ලන්ට මතක තියාගන්න ඕන එකම දේ තමයි මේ මොකද්ද මේ බමුණ කියලා තියෙන්නේ. එතකොට ඒට පරස්පර විදිහට බුදුහාමුදුරුවෝ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ දර්ශනය තුල කියන්නේ මොනවද කියලා. එතකොට ආශ්‍රය ධර්ම පිළිබඳ බෞද්ධ විචාරයකුත් ඔයගොල්ලන්ගෙන් අහන්න ඉඩකඩ තියෙනවා. මොකද එහෙම අහන්න පුළුවන්. මම ඒක කියන්න මේක අවස්ථාවක් කරගන්න ඔයගොල්ලන්ට අවශ්‍ය නම් එහෙම දෙයක් දැනගන්න ඔයගොල්ලෝ පොඩක් කමෙන්ට් box එකේ අවශ්‍ය කරුණු සඳහන් කරන්න. මම ඒ ගැන පොඩ්ඩක් හොයලා බලලා දෙයක් ඔයගොල්ලන්ට ඒ පිළිබඳ මේ ප්‍රශ්නෙට කොහොමද උත්තර ලියන්නේ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපිට මේ සිලබස් එකේ තියෙන ඊළඟ දේ තමයි යාගය. යාගය මොකද්ද? දැන් ඔයගොල්ලෝ යාගය ගැන සාමාන්‍යයෙන් දේවල් ටිකක් දන්නව ඇති. යාගය කියලා බමුණ හඳුන්වන්නේ මෙන්න මේ විදිහට. අපි මේ ඉස්සෙල්ලාම මේ තියෙන සිලබස් එකේ පොයින්ට් නේ. මේ පොයින්ට් ටික අපි කතා කරමු. බ්‍රහ්මසාව්‍ය සඳහා ඇති එකම මාර්ග ලෙස යාගී ගැන්වූ බව. එය ඉහළ වර්ණ වලට පමණ සීමා වූ බව ලෞකික අපේක්ෂාවන් සාධනයේ දෙමගින් අපේක්ෂා කළ බව.
ඍග් යජුරු සාම යන ත්‍රිවේදයේම යාගය සඳහන් වන බව. හෝතෘ ආරාධනා කරන්න අද්වෛරු යාගය. අධ්‍යක්ෂක උද්ඝාතෘ වේදපාත ගායනා කරන්න යඥකාරක යාග කරන්න යන බ්‍රාහ්මණ පූජකවරුන් අතර නිසි පරිදි යාගය පැවැත්වීමට අවශ්‍ය බව. යාග කරන ගණනාවක් බ්‍රාහ්මණයන් අනුගමනය කර බව. අශ්වමේධ පුරුෂමේධ සම්මාපාය වාජ්‍ය යහ නිරග්ගලයින් ප්‍රමුඛ යාග වේ. හරි. මේවා තමයි පොයින්ට්. දැන් යාගය ගැන ඔයගොල්ලෝ මේ ටික ලිව්වත් ඔයගොල්ලන්ට ලකුණු දෙනවා. මොකද දෙන්න වෙනවා අවශ්‍ය දේවල් තියෙන නිසා. තවත් කියනවා නම් මේ බ්‍රහ්මසාව්‍යතාව. ඔයගොල්ලෝ දන්නවා මේ බ්‍රහ්මසාව්‍යතාව කියන්නේ මොකක්ද කියනවනම් දෙවියන් හා එක්වීම. ඕකනේ සරලව බ්‍රහ්මසාව්‍යතාව කියන්නේ. අනික තමයි මේ යාගය උගන්වන බ්‍රහ්මසාව්‍යතාවයට අනිත් එක තමයි මෙන්න මේ ලෞකික අපේක්ෂාවන් සාධනය කියන්නේ මෙලෝ ජීවිතය වඩා සැප පහසු කරගන්න තමයි. සාමාන්‍ය මේ යාගය පැවැත්වුවා මේ බමුණ මෙලෝ සමෘද්ධිය සඳහා. ඒ කියන්නේ දරු සම්පත් ලැබීම, නිරෝගී දරුවන් ලැබීම, විවිධ දේපල ලැබීමට සංසාර රස් වෙන්න, සතුරු උපද්‍රව නැති කරගන්න, අපල උපද්‍රව නැති කරගන්න, යුද්ධ ජයග්‍රහණ සඳහා මෙන්න මේ යාගය කරන්න ඕනේ කියලා තමයි මේ බමුණ මේ යාගය හරහා සමාජයට එහෙම නැත්නම් ඔය සමාජයේ ඉන්න මිනිසුන්ට උගන්වන්නේ. ඒ වගේම තව වැදගත් දෙයක් තියෙනවා මේ ජීවිතයේ අවස්ථා 8කදී මේ යාගය කරන්න ඕනේ කියලා තියෙනවා. කියන්නේ මව්කුස පිළිසිඳ ගැනීමේදී, උපතේදී, රංකිරි කට ගෑමේදී, අකුරු කියවීමේදී, ඉඳුල් කට ගෑමේදී, ආවා විවාහ කිරීමේදී, මරණය වගේ හැම ක්‍රියාවකදීම යාගය පවත්වලා මේ දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගන්න ඕනේ කියලා බමුණ මේ යාගය කියන දේ ඇතුළේදී කියනවා. එතකොට මේ යාග ගැන මේ ත්‍රිවේදය මම කියවනේ මේ ත්‍රිවේදය කියලා තියෙන ඍග් යජුරු සාම අතරවන් පසු කාලිනව ඍග් යජුරු සාම අතරවන් කියලා පසු කාලිනවත් වේදයක් එනවා. දැන් ත්‍රිවේදයේ විදිහට අපි ගන්න ඍග් යජුරු සාම කියන තුන විතරයි. මේ ඉහළ වර්ණ වලට සීමා වුණයි කියන්නේ සාමාන්‍යයෙන් මේක මේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීයට වෛශ්‍යයට තමා තිබ්බේ යාග කරන එක. එතකොට ඒකයි මේ ඉහළ වර්ණ වලට කියන්නේ. අනිත් එක තමයි මේ හෝතෘ. ඕගොල්ලන්ට වඩා වැදගත් වෙන දේවල් තමයි මෙන්න මේවා ටික. කවුද මේ හෝතෘ? කවුද මේ අද්වර්ය? කවුද මේ උද්ඝාතෘ? සහ කවුද මේ යඤ්ඤකාරක? එතකොට මෙන්න මේවා ගැන ඕගොල්ලන්ට පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් හෝතෘ කියන්නේ යාගයට ආරාධනා කරන්න. අද්වර්ය කියන්නේ යාගයේ අධ්‍යක්ෂක. කියන්නේ යාගයේ ඩිරෙක්ටර්. එතකොට උද්ඝාතෘ කියනවා වේදපාත ගායනා කරන්නට. එතකොට යඤ්ඤාකාරක කියනවා යාග කරන්නට. මෙන්න මේ බ්‍රාහ්මණ පූජකවරු මේගොල්ලෝ බ්‍රාහ්මණ පූජකවරු මොකද සෝධර්ම ඇතුලේ තියෙනවා යාග කරවීම යාග කිරීම කියන එක මෙන්න මේ යාග කරවීම කියන එක මේ සෝධර්ම ඇතුලේදීම බමුණට උපතින්ම හම්බෙලා තියෙන chance එකක් නැත්නම් අවස්ථාවක්. එතකොට තව බමුණ තව වැඩි දුරටත් කියනවා මෙන්න මේ හතර දෙනා මේ හෝතෘ උද්ඝාතෘ අද්වර්ය යඤ්ඤකාරක නැති වකරණ යාග මහා බ්‍රහ්මයා විසින් ප්‍රතික්ෂේපිත කරනවා. මේගොල්ලෝ හින්දා අනිවාර්යයෙන්ම ඉන්න ඕනි නිසි පරිදි යාගයක් කරන්න මේගොල්ලෝගේ සිටීම අත්‍යවශ්‍යයි. එසේ සිදු නොකරන යාග මහා බ්‍රහ්මයා විසින් ප්‍රතික්ෂේපිතයි කියලා සමාජගත කරනවා කාරණාවක්. එතකොට සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මේ දේවල් ටික තමයි. තව වැඩි දුරට මේක යනවා නම් මේකේ තියලා ඔයගොල්ලෝ දන්නා මේ යාග ක්‍රම ගොඩක් තිබ්බා. එක එක ඒ කියන්නේ එක එක මට්ටම් වලට ශාස්ත්‍රයට වෙනම වෛශ්‍යයට වෙනම ඒ වගේම තියෙනවා මේ සාමාන්‍ය වශයෙන් කරන යාග වර්ග කීපයකුත් සඳහන් කරලා තියෙනවා. මොනවද කියලා දන්නව ඔයගොල්ලෝ ඉගෙනගෙන නැත්නම් අග්නිහෝත්‍ර යාගය. ඔයගොල්ලෝ ලියාගය දන්නේ නැත්නම් ලියා ගන්න. කියන්නේ දිනපතා සවස කරන යාගය. තර්ෂ පූර්ණමාස යාගය කියලා තියෙනවා. අමාවකටයි 15 දවටයි කරන්න පුළුවන් එක යාග කර්මයක්. ඊට පස්සේ චතුර්මාස යාගය තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඒක මාස 4කට වරක් කරන එක. ඊට පස්සේ දින කිහිපයක් එක දිගට කරන යාගයක් විදිහට සෝම යාගය කියලා දෙයක් හඳුන්වලා දීලා තියෙනවා. අග්නිවයන යාගය කියලා කියනවා. අවුරුද්දක් පුරා හෝ කාලයක් පුරා කරන යාගයක්. එතකොට මේ වගේ යාග ක්‍රම 5ක් විතර සාමාන්‍ය වශයෙන් කරන යාග වර්ගයේ දක්වලා තියෙනවා. එතකොටම තියෙනවනේ මේ තව තියෙනවා මේ ත්‍රිවේදයේ මෙහෙම කරුණකුත් සඳහන් කරලා. මේ ත්‍රිවේදයේ කියනවා නැත්නම් වේද සාහිත්‍යයට අනුව තියෙනවා මේ යාග කරන්න ඕනේ ගෘහස්ත පුද්ගලයෙක් විසින් කරන්න ඕනේ යාග 5ක් ගැන. යාග 5ක් තියෙනවා මේ ගෘහස්ත පුද්ගලයෙක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මෙන්න මේ ටික ඔයගොල්ලෝ දන්නේ නැත්නම් නෝට් කරගන්න. බ්‍රහ්ම යාඥ, දේව යාග, පීතෘ යාග, භූත යාඥ, පුරුෂ යාඥ. ඒ කියන්නේ මෙන්න මේ යාග 5 මිනිස්සෙක් සාමාන්‍ය මිනිස්සෙක් ගෘහස්ත පුද්ගලයෙක් විසින් කරන්න ඕනේ යාග 5ක් කියලා මෙන්න මේ විදිහට කරන. ඒ කියන්නේ මේ යාග වලට බ්‍රාහ්මණයාගේ දායකත්වයක් අවශ්‍ය නැහැ. මේවා සාමාන්‍ය පුද්ගලයෙක් විසින් කරන්න ඕනේ යාග කියලා තියෙනවා. හැබැයි මේ ආගමික සංස්කාර වලට සම්බන්ධ යාග හැමතිස්සෙම බ්‍රාහ්මණ පූජකයාගේ
සම්බන්ධ වීම අත්‍යවශ්‍යයි. ඒට අමතරව මේ රජවරුන් විසින් කරන ලබන මහා යාගයන් පවත්වනවා නම් ඒවට බ්‍රාහ්මණයෝ සහභාගී වෙන්න සහභාගී වීම අනිවාර්යයි. ඒ වගේම තමයි මේ රජුරුවන්ගේ ආඩ්‍යත්වය වර්ධනය කරන්නත් මේ යාග සිදු කරලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට සාමාන්‍යකව මෙන්න මේක මේ ඉහළ වර්ණ වලට පමණක් සීමා වුණයි කියන එක මේ ඉහළ වර්ණ වලට පමණක් සීමා වුණයි කියන එක අපි ගත්තොත් මෙන්න මේක ගණිතදී ඔයගොල්ලෝ දන්න රජවරු මේ ඉහළ වර්ණ කිව්වම සාමාන්‍ය ශාස්ත්‍රයට වඩා පොඩ්ඩක් ඉහළයි මේ වෛශ්‍යයට වඩා පොඩ්ඩක් ඉහළයි ශාස්ත්‍රිය කියන රාජවංශිකයා ඒගොල්ලන් තිබ්බ රාජසූර්යයාගේ මොනවද කියනනම් රජවරු අභිෂේක කිරීම පුරුෂ මේදේ ආගේ තිබ්බා කුලහීන පිරිමින් බිරිදීම සමහරක් විට ශාස්ත්‍රීය මේ සුද්ධයෝ වෙන්නත් පුළුවන් සුද්ධ වංශිකයෝ වෙන්නත් පුළුවන් කුලහීන පිරිමිනේ අශ්වමේධය ආගේ වටිනා අශ්වයන් බිරිදීම මේක සාමාන්‍යයෙන් කියන්නේ දවල අසුන් 500ක් විතර බිලි දුන්නා කියන එක සුදු අස්සයෝ නිකම් කෙනෙක්ට කරන්න බෑ ඒකයි මේක රජවරුන්ට වැඩිපුර මේකේ chance එකක් දීලා තියෙන්නේ ඊළඟ එක තමයි සම්මාපාය යාග කියන්නේ යාග ස්තම්භ රැගෙන මේ සරස්වතී නදිය ගිලමින් යාග කරන එක වාජ්‍ය යාගය කියලා යාගයක් හඳුන්වලා දීලා තියෙනවා වාජ්‍ය යාගය කියලා ඒකට කියන්නේ යාග ස්තම්භ ගවලයෙන් පිදීමක් එතකොට මේ නිරග්ගල කියලා යාගයක් තියෙනවා ඒ කියන්නේ සතුන් මරලා ඒවා බමුණන්ට දන් දෙන එක එතකොට මේ සර්වමේද කියලා එකක් තියෙනවා සර්වමේද කියන්නේ සියල්ල පුද කරමින් යාගයක් කිරීම එතකොට සේදුත්‍රමණී යාගය කියලා යාගයක් හඳුන්වනවා මද්යපාන වර්ග පිළිගන්වමින් කරන යාග ක්‍රමයක්. එතකොට මේ යාග කිරීමේදී ප්‍රණීත ආහාර පාන අවශ්‍යයි. ඔයගොල්ලෝ දන්නවා මේ ගිතෙල් වෙඬරු ඒ කාලේ ඉතාමත්ම ජනප්‍රිය ආහාරයක්. එතකොට මේ සස්ත්‍රවල ශාස්ත්‍රවරු කියනවා මේ ණයට හරි ගිතෙල් කන්න කියලා. කියන්නේ ණය වෙලා හරි ගිතෙල් කන්න ඕනේ කියලා. ඒ තරම් මේ ගිතෙල් වලට ලොකු තත්ත්වයක්. එහෙම නැත්නම් ආහාරයක් වශයෙන් යම්කිසි වටිනාකමක් තිබ්බ ಭಾರತೀಯ සමාජයේ. ඒක අදටත් එහෙමයි. හරි. මේ ගිතෙල් වෙඬරු වගේ කිරි ගිතෙල් වෙඬරු කිරි වගේ අවශ්‍යයි මේ යාග කරන්න. එතකොට තව යාගයට අවශ්‍යයි කුකුල්ලෝ, ඌරෝ, එළුවෝ 100,000 ගණන් සත්තු මේ යාගය සඳහා මරනවා. මේ පුරුෂ මේද යාගයේදී බැල මෙහෙවර කරගම් මිනිස්සු සුද්ධ වංශිකයෝ වෙන්න ඇති බොහෝ දුරට. මේ මිනිසුන් මරලා තමයි මේ යාගය පවත්වන්නේ. මේ යාගේ හිංසාකාරී වැඩපිළිවෙලක්. එතකොට මේක මේ ಭಾರತೀಯ ශ්‍රමණ සම්ප්‍රදාය පැත්තක දැම්ම අපි කියන්නේ ශ්‍රමණ සම්ප්‍රදායක් බුදුරජාණන් වහන්සේ ඉපදෙන්න කලින් හිටියා කියලා. ඒගොල්ලෝ මේ යාගය කියන එක වැඩක් නැති දෙයක් විදිහට නැත්නම් අර්ථ ශූන්‍ය ක්‍රියාවක් විදිහට තමයි ඒගොල්ලෝ දැක්ුවේ. ඒත් එක්කම බෞද්ධ ශ්‍රමණයෝ දැඩි ලෙසම මේක පිළිකුල් කරලා අයින් කරලා ප්‍රතික්ෂේප කරලා දැම්මා. ඕවා තමයි මේ යාගය ගැන ඕගොල්ලෝ දැනගන්න ඕනේ කරුණු. එතකොට මේ යාගය පිළිබඳ බෞද්ධ විචාරයක් තියෙනවා. ඒක ඕගොල්ලන්ට අවශ්‍ය නම් පොඩ්ඩක් මේ මගෙන් අපපාරක් අහන්න. මොකද මම මේකෙන් ඒකට මේ පැහැදිලි කරන අවස්ථාවක් කරගන්න වීඩියෝ එක ටිකදී දික් වෙන ඉඳලා අවශ්‍ය නම් කෙනෙක් තියනවා නම් අහන්න අනිවාර්යයෙන්ම පොඩ්ඩක් ඒ ගැන ඒක ලියන්න ඕනේ විදිය අවශ්‍ය කරුණු ඕගොල්ලන්ට මම පොඩ්ඩක් වීඩියෝ එකකින් අහපපාරක් ටැග් ගාලා කියලා දෙන්නම්. ගොඩක් කල් නැහැනේ ඕගොල්ලෝ තව මාස ගාණක් තියෙන්නේ. ඒ හින්දා මේක අපිට ඉගෙන ගන්න එක ඉතින් චුට්ටක් වැදගත් කියලා හිතෙනවා. එතකොට තවත් ඕක ගැන ඉගෙන ගනිද්දී ඔයගොල්ලන්ට තවත් දෙයක් තියෙනවා. දැන් මෙතන තියෙන බ්‍රාහ්මණ ඉගෙනීම පිළිබඳ බෞද්ධ විචාරය. ඊට කලින් ඔයගොල්ලන්ට මේ උදක පාරිශුද්ධිය කියලත් දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඒක ගැනත් දැනුවත් වෙන එක හොඳයි කියලා මම හිතනවා. මම ඒකට මෙන්න මෙතනම මම යොදා ගන්නම්. මේ උදක පාරිශුද්ධිය මොකක්ද කියන ඕගොල්ලන්ද ජලයෙන් ලබන පවිත්‍රත්වයක්. නැත්නම් ස්නානය මගින් පව් සෝදා හැරීම තමයි උදක පාරිශුද්ධිය කියලා හඳුන්වන්නේ. උදක කියන්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා සංස්කෘතයෙන් උදක කියන්නේ ජලය. පාරිශුද්ධිය කියන්නේ සුද්ධත්වයටපත් වීම. එතකොට මේ බමුණන් දරපු පිළිවෙතක් තමයි මේ උදක පාරිශුද්ධිය. මේක නිතිපතාම කරන්න ඕනේ චාරිත්‍රය. ඒ කියන්නේ බමුණු විශ්වාස කරනවා මේකෙන් පරම පවිත්‍රතාවයට. ඒ හින්දා පරම පවිත්‍රතාවයටපත් වෙනවා. බමුණු දිනකට දෙවරක් මේක දවසට දෙපාරක් උදේ වරුවේ එහෙම නැත්නම් අලුයමයි සවස් වරුවේ සිදු කරනවා. මේකට මේ තෝරගන්න හැම ගඟකින්ම මේක කරෙත් නැහැ. මේක කරේ ගංගාවලින්. හැබැයි හැම ගඟකින්ම කරෙත් නැහැ. ඔයගොල්ලෝ දන්නවා ගයා ශීර්ෂය, ගංගානංගඟ, වේරංජනාව, බාහුමති, බාහුකා, සුන්දරිකා, සරස්වති වගේ ගංගාවල තමයි බමුණු 100,000 ගාණක් උදේ හවස
දියේ ගිලීමෙන් මේ පරම පවිත්‍රතාවයේ එහෙම නැත්නම් උදක පාරිශුද්ධිය ළඟා කරගන්න දිය නෑව කියලා පරණ පොත්වල සඳහන් වෙනවා. සරලව ගත්තොත් ස්නානය කිරීම මගින් පව් සෝදා හැරීම උදක පාරිශුද්ධියයි. මේක බමුණු දරපු පිළිවෙතක්. ඔවුන් මේකෙන් විශ්වාස කරනවා පරම පවිත්‍රතාවයට පත්වන බව. බමුණ දිනකට දෙවරක් ඉතාලියෙන් හා හවස් වරුවේ දෙකේම දියේ ගිලීමෙන් පව් සෝදා හැරීමේ නිරත වුණා. මේක සාමාන්‍ය ගංගා වලින් පව් සෝදාගෙන හැරියේ නෑ. ප්‍රධාන ගංගා වලට බැස්සා. මොනවද කියනවනම් ගංගා නම් ගඟ, දයාශීර්ෂය, වේරංජනාව, බහුමති ගංගාව, බාහුකා නදිය, සුන්දරිකා ගංගාව, සරස්වතී ගංගාව වගේ ගංගාවල උදේ හවස බැහැලා තමා මේගොල්ලෝ නෑවේ. අගොල්ලන්ට ශ්ලෝකයකුත් තියෙනවා. බාහුකං අධිකක්කංච ගයන් සුන්දරිකා මපි සරසතින් පයාගමංච අදෝ බාහුමති නදි කියලා. එතකොට එන්නේ ගංගාවලින් විතරයි පව් සෝදා හරින්න පුළුවන් කියලා මේ බමුණු උදක පාරිශුද්ධිය කියන ඉගැන්වීම හරහා කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා මේ උදක පාරිශුද්ධිය කියන එකත් ඕනෙම දෙයක් කරලා ඉවරලා පව් සෝදා ගන්න පුළුවන් කියලා තමයි මේ බමුණා කියන්නේ. මේ ගැනත් ඔයගොල්ලන්ට ਵਿਚාරයක් එන්න පුළුවන්. උදක පාරිශුද්ධිය ගැන බෞද්ධ ਵਿਚාරය මොකක්ද කිව්වොත් ඔයගොල්ලන්ට අර පුණ්ණා කියන දාසිය දාලා මොකද එයා මේ බමුණෙක්ගෙන් අහනවා මේ හීතරේ ගැහි ගැහි නාන බමුණෙක්ගෙන් මේ මොකද ඉතින් මේ ඔහොම පව් සෝදා හැරෙනවා නම් මේ දියේම ඉන්න මස්සයෝ එතකොට ඉදිබුවෝ මැඩියෝ දියබරියෝ ඒගොල්ලෝ ඉක්මනටම බම්ම සහව්‍යතාවයට පහසුවෙන්ම ළඟා වෙන්නේ ජලජ ජීවීන් නේද කියලා මේ උපහාසයෙන් මේ බමුණගෙන් අහන. ඔයගේ ගොඩක් උදාහරණ තියෙනවා මේ උදක පාරිශුද්ධිය ගැන බෞද්ධ විග්‍රහයේදී. ඕගොල්ලන්ට ඒවා චුට්ටක් අවශ්‍ය නම් පොඩ්ඩක් කියන්න. මම ඒක නම් පොඩි වීඩියෝ එකක් එතකොට කරන්න. වඩා වැදගත් දේ තමයි මේකේ තියෙන විදිහට මේ අවශ්‍ය දේවල් ටික ඉගෙන ගන්න. ඒවත් අවශ්‍යයි. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මම මේ ගැනත් පොඩ්ඩක් වීඩියෝ එකක් කරලා දාන්න. ඊළඟ එක තමයි ඔයගොල්ලෝ තවත් දෙයක් ඔයගොල්ලන්ට වැදගත් කියලා හිතෙනවා. උපනයනය. උපනයනය කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ ඉගෙනගෙන නැති. උපනයනය කියලා සරලව දැක්කොත් මේක මංගල අවස්ථාවක්. මේ ද්විජ මංගල්‍ය මම නැත්නම් දෙවනිවර උප්පත්තිය ලැබනවා කියන එක තමයි. එම නැත්නම් පිරිමි දරුවන්ට තමයි මේ උපනයනය සිදු කරන්නේ. මේ ඒ වර්ණ තුල ඒ ළමයා පරිපූර්ණ වෙනවා වගේම උසස් පුද්ගලයෙක් බවටත් මේ උපනයනය හරහා සිදු වෙනවා. මේක මේ මංගල්‍යයක ස්වරූපයෙන් කරනවා. පිරිමි දරුවෙක්ට තමයි මේක කරන්නේ. මේක ද්විජ කියලා අපි හඳුන්වනවා. හින්දා ද්විජ දෙවනි වර ද්වි දෙක ජ අර්ථයෙන් ජනිත කියන එක දෙවනි වර ඉපදීම කියන අර්ථයෙන් ද්විජ කියලා කියනවා. එතකොට මේ උපනයනයත් අයිති උනේ ඔයගොල්ලෝ දන්නවා ආර්යයන්ට විතරයි. ආර්ය කිව්වම සාමාන්‍ය බ්‍රාහ්මණයි ශාස්ත්‍රීයයි වෛශ්‍යයන්ට විතරයි. ශුද්ධයට කොයි වෙලේවත් උපනයනය කියන එක නම් හම්බුනේ නැහැ. එතකොට මෙන්න මේක තමයි සරලව ඔයගොල්ලන්ට ගන්න ඕනේ. තවත් විදිහට ගන්නවා නම් මේ උපනයනය ගැන ගාදී බමුණට. එන්නම් බ්‍රාහ්මණ වංශිකයාගේ ළමයා. ඒ ළමයාට මේක සිදු කරන්න ඕනේ අවුරුදු 8 දී කියලා තිබ්බා. එතකොට මේක ශාස්ත්‍රීයකට නම් අවුරුදු 11 දී කියලා තිබ්බා. වෛශ්‍යයෙකුට නම් වෛශ්‍ය පිරිමි දරුවට අවුරුදු 12 දී කරන්න ඕනේ කියලා තමයි මේ බමුණ මේ උපනයනයේදී කියන්නේ. ඕගොල්ලන්ට එතකොට තේරෙනවා මෙන්න මෙතනදිත් මේ මොකද්ද කියන්නේ කියලා. ඒ කියන්නේ මේ බමුණගේ ළමයා අවුරුදු 8 දී මේ උපනයනය සිදු කරලා එයා ඉගෙන ගන්න යනවා. ඔයගොල්ලෝ දන්න තක්ෂිලා වගේ කාලේ තිබ්බ අධ්‍යාපන මධ්‍යස්ථාන වලට තමයි අරින්නේ. ඒ කියන්නේ ඉක්මනටම දැනුවත් වීම එහෙම නැත්නම් ඉක්මනටම අධ්‍යාපනය ලබාගෙන මේ වරප්‍රසාදය මේ බමුණා හිමි කරගන්නවා. මෙන්න මේ උපනයනය හරහා. ඒ කියන්නේ මේක කරාට පස්සේ තමයි ඉගෙන ගන්න යන්න පුළුවන්. එතකන් යන්න බෑනේ. එතකොට ඒ හරහාත් මේ බමුණගේ ළමයාට එහෙම නැත්නම් බමුණු ආධිපත්‍යයට ලක් කරගන්නවා. තවත් දෙයක් කියන එක කියන්නේ අධ්‍යාපනය පැත්තෙනුත් බමුණා ඉදිරියට එනවා අනිත් කුල දෙකට වඩා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ කොහොමද මෙන්න මේ උපනයනය සිද්ධ වෙන්නේ කියලා. ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති. මේක සාමාන්‍යයෙන් මේ සුදු වටින් සැරසෙන්න ඕනේ මේ කුළු කුමාරයා. එයාගේ මේ දකුණු උරහිසට උඩින් නැත්නම් වමතට යටින් තමයි මේ පූර්ණ නූල. මේ පූර්ණ නූල කියන එක කරපලන්දලා තමයි උපනයනය කරන්නේ. එතකොට මේ දකුණු උරහිසට උඩින් වමතට යටින් තමයි පූර්ණ නූලක් පරදන්නේ. මේ පූර්ණ නූල සකසාගන්නේ පොටවල් 9 බැගින් පොටවල් 9 බැගින් ගෙනල්ලා මේක එකට අඹරලා තමයි මේ පූර්ණ නූල කියන්නේ
පොටවල් 9 බැගින් අඹරාගත් සාදාගත් නූල් 3ක් නැවත එකට අඹරනවා. අඹරලා ඉවරලා තමයි මේ පූර්ණ නූල හදාගන්නේ. ඊට පස්සේ මේ පූර්ණ නූල තමයි දාන්නේ කර පළඳන්නේ. එතකොට මේකෙදි මේ බ්‍රාහ්මණ වංශිකයට එක නූලකුත් ශාස්ත්‍රයට එකකුත් වෛශ්‍යයට එකකුත් විදිහට තමා ගත්තේ. සාමාන්‍ය මේ බ්‍රාහ්මණ වංශිකයන් නැත්නම් බමුණු වංශිකයට කපු නූලක් ගත්තා. එයාට කපු නූලක් ගත්තා. මේ ශාස්ත්‍රයට ගන්නවා නියදි නූලක්. ශාස්ත්‍රයට ගන්නවා නියද නූලක්. එතකොට මේ ලෝම නූල ගන්නවා වෛශ්‍යයට. මේ වෛශ්‍යයට නූල මේ ලෝමෙන් හදන නූලක් අරගෙන තමයි මේ පූර්ණ නූල සකස් කරලා තමයි මේ උපනයන මංගල්‍ය කරන්නේ. ඒතකොට මේ උපනයන මංගල්‍ය පවත්වද්දී මේ බ්‍රාහ්මණ පූජකයෙක්ගේ ඉදිරිපත් වීම එහෙම නැත්නම් එයාගේ සහභාගීත්වය අනිවාර්යයි. එයා තමයි මේක කරන්නේ. මේ ඍග්වේදයේ කියන මේ සූර්ය දේවතාවට ගායත්‍රී ශ්ලෝක කිරීමෙන් තමයි මේ කුල කුමරයාට ආශිර්වාද කරනවායි කියලා මේ උපනයන මංගල්‍ය ඇතුළේදී කියන්නේ. එතකොට මේ උපනයනෙන් කරපලඳන පූර්ණ නූල කොයි වෙලේවත් ගලවන්න හොඳ නැහැ. ඒක මහා පෞසිද්ධ වෙන ක්‍රියාවක්. කොයි වෙලේවත් ඒක ඉවත් කරගන්න හොඳ නැහැ. මේක මහා නිന്ദාසහගත වැඩක්. මේකෙන් පස්සේ තමයි තක්ෂිලාවට අධ්‍යාපන මධ්‍යස්ථාන වලට මේ වංශිකයන් තුන්දෙනාගේම කුල දරුවෝ යොමු කරන්නේ. ඕක තමයි ඔයගොල්ලන්ට මේ උපනයනෙන් උපනයන මංගල්‍යයෙන් ඉගෙන ගන්න තියෙන්නේ. දැන් ඔය එකින් එකට ඒ කියන්නේ හැම තිස්සෙම ඔයගොල්ලොන්ගෙන් අහන්න පුළුවන් මේ වර්ණ ධර්ම කියන්නේ මොකද්ද? බ්‍රාහ්මණ කියන්නේ මොකද්ද? බෞද්ධ කියන්නේ මොකද්ද? එකින් එකට ඒ මාතෘකාවට අනුව ඒකෙන් ප්‍රශ්න දෙපැත්තටම අහන්න අවස්ථාව තියෙනවා. අහන්න පුළුවන්. එහෙම ප්‍රශ්න හැදෙනවා. එතකොට මේ බ්‍රාහ්මණ ඉගැන්වීම පිළිබඳ බෞද්ධ විචාරය කියලා ඔයගොල්ලන්ට දැන් මෙන්න මෙතන පේනවා. මේ විචාරය කියලා අහන්නේ බ්‍රාහ්මණ ඉගැන්වීම. අර අපි කලින් ඉගෙන ගත්තේ වර්ණ ධර්ම, ස්වධර්ම, ත්‍රිවේදය, උදක පාරිශුද්ධිය, ආපත් ධර්ම ඔය සියල්ලම ගැන තමයි මෙන්න මේ බ්‍රාහ්මණ ඉගැන්වීම පිළිබඳ බෞද්ධ විචාරය කියන දෙන්දී අපි කතා කරන්නේ. අපි මේකට මුලින්ම පටන් ගමු මේ තියෙන විදිහටම මෙන්න මෙහෙම. වර්ණ ධර්ම පිළිබඳ බෞද්ධ විචාරයේ සූත්‍ර රසකින් ප්‍රකට වන බව. ඒ කියන්නේ ගොඩක් සූත්‍රවල කියලා දෙනවා. ඔය තියෙනවා අස්සලායන සූත්‍රය, වසල සූත්‍රය, එතකොට අග්ගඤ්ඤ සූත්‍රය. හැමතැනින්ම මේ වර්ණ ධර්මයේ පිළිබඳ බෞද්ධ විචාරය සූත්‍ර වලින් නැත්නම් ප්‍රකාශ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අනික තමයි මේ ඓතිහාසික සාධක, ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක, ආචාර විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක. එතකොට මෙන්න මේ හරහා තමයි අපිට මේ බ්‍රාහ්මණ ඉගැන්වීම් කියන ඒවා වැඩක් නැහැ. එහෙම නැත්නම් මේ බ්‍රාහ්මණ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරලා දෙන්නේ බෞද්ධ විචාරය නැත්නම් බෞද්ධ විග්‍රහය තුල. අනික තමයි ස්වධර්ම පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම විවේචනය කරන බුදු සමය වර්ණ වලට උපතින් හිමිවන ජීවිකාවක් නැතයි කියලා පෙන්නලා දෙන එක. බෞද්ධ බ්‍රහ්මචර්යා ජීවිතේට එක් සමයකට පමණ සීමා නොවන. ඒ කියන්නේ ආශ්‍රම ධර්ම පිළිබඳ තමයි උතෙන්දි කතා කරන්නේ. අනික තමයි බ්‍රහ්ම සාව්‍යතාවය යාගයේ බුදුදහමේ විචාරයෙන් ලඟ. ඔව් මේ යාගය කියන එක බුදුදහමෙන් ප්‍රතික්ෂේපිතයි. අපි මේක මෙන්න මේ විදිහට කතා කරමු. ඔයගොල්ලෝ ලිව්වල් ලියන්න වෙන්නේ මේ බ්‍රාහ්මණ ඉගැන්වීම පිළිබඳ බෞද්ධ විචාරයේ ඓතිහාසික සාධක යටතේ, ජීව විද්‍යාත්මක සාධක යටතේ, සමාජ විද්‍යාත්මක, ආචාර විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක විදිහට තමයි ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් සමාජ විද්‍යාත්මක සාධක ඇතුලේ බ්‍රාහ්මණ ඉගැන්වීම බෞද්ධ සමය තුළ නැත්නම් බෞද්ධ විචාරයේ මෙන්න මේ විදිහ මේ බ්‍රාහ්මණ ඉගැන්වීම ප්‍රතික්ෂේපගත කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඓතිහාසික සාධක විදිහට උදාහරණ සපයමින් තමයි මේක ලියන්න ඕනේ. එතකොට තමයි ඔයගොල්ලන්ට මාර්ක්ස් ලැබෙන්නේ. ඔයගොල්ලන්ට මේ උදාහරණ විදිහට ගන්න පුළුවන් දේවල් තමයි මම දැන් මේ කියන්නේ. එතකොට මෙන්න මෙහෙම ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවා බමුණෙක් මව්පිය පරම්පරා 7ක පාරිශුද්ධභාවය බලනවා. බමුණෙක් වෙන්න නම් කරුණු 7ක්ද 8ක්ද සම්පූර්ණ වෙන්න ඕනේ. ඒකේ තියෙනවා හත්මුතු පරම්පරාවක් මව්පිය කුල පාරිශුද්ධභාවය කියන එක බමුණෙක්ට වෙන්න නම් බමුණෙක් වුණත් සපුරන්න ඕනේ කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පරපුර භවයේ නෙන පරපුරේ කොහොමද පිරිසිදු බව ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ ඉස්සර ඉඳලම මේ වර්ණ මේ මිශ්‍රව තමයි වැවතුනේ. දැන් මේවා මේ මිශ්‍ර නොවි කොහොමද මේ ඉදිරියට ආවේ? ඒ කියන්නේ මේ අමිශ්‍ර නොවි කොහොමද මේවා ඉදිරියට නැත්නම් මේ પરම්පරාව ආවේ කියලා අහනවා. අනිත් එක තමයි කිසිම වර්ණයක් පිරිසිදු නැත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ කිසිදු වර්ණයක් ගැන හරියට ප්‍රකාශ කරන්න බෑ. ඉස්සර මිනිස්සු හිටියට ඉස්සර අය සුද්ධ කාන්තාවක් එක්කත් විවාහ වෙලා තියෙන්න පුළුවන්. දැන් પરම්පරා එකක් දෙකක් බලන්න පුළුවන්. හත්මුතු પરම්පරාවක දේවල් කියන්න බෑ. අදිසියේ ඒ වගේක සුද්ධ කාන්තාවක් එක්ක හරි මිශ්‍ර වෙලා කෙනෙක් හිටියනම් ඒක මේ හත්මුතු પરම්පරාවක් පාරිශුද්ධයි කියලා
කියන්න බෑ. අනිත් එක මේ කුලමානය කියන එක බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. මේ කුලමානය පුද්ගලයෙක් වසලතාවයට පත් කරන කාර්යයක් කියලා. තවත් දෙයක් ඔයාලට පුළුවන් මේ ඓතිහාසික සාධක ඇතුළේදී ඔය කරුණු දෙකට අමතරව ඔප්පු කරන්න තවත් පුළුවන්. ඔයගොල්ලෝ දන්නවර මේ බුදුරජාණන් වහන්සේ එක තැනකදී දේශනා කරලා තියෙනවා මේ වර්ණ ධර්ම ගැන කතා කරද්දී මේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය කියන සිව්කුලයක් ගැන කියනවා. ඒක අර මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් නැත්නම් මහා බ්‍රහ්මයාගේ ශරීර අවයවයන් වලින් මෙව්වා කියලානේ මේ බමුණා කියන්නේ. එතකොට මේ ඓතිහාසික ආधार අපිට කතා කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කියන අග්ගඤ්ඤ සූත්‍රයේදී ඒක එහෙම නෙමෙයි උනේ මේ සිව්කුලයක් වගේ දෙයක් මේ නිර්මාණය වුණේ මේ මහා බ්‍රහ්මයාගේ අවශ්‍යතාවයන් මත නෙමෙයි මේ සමාජ අවශ්‍යතාවයන් මත කියලා. ඒ මොකක්ද කියනවා ඔයගොල්ලෝ අග්ගඤ්ඤ සූත්‍රය ඉගෙන ගත්තී. බ්‍රාහ්මණය ඇදුනේ සියලු පව් බැහැර කරලා වනගත වෙච්ච පිරිස. බාහිත පාප ධම්මෝ බ්‍රාහ්මනෝ කියලා. එතකොට මේ විදිහට තමයි මේ බමුණ කියන එක්කෙනා හැදුනේ. ඊට පස්සේ මේ ශාස්ත්‍රීය කියන එක්කෙනා කොහොමද හැදුනේ කිව්වම කෙත්තානං අධිපති කන්තියෝ කියලා කියනවා. ඒ කියන්නේ කෙත්වතු වලට අධිපති වෙච්ච අය ශාස්ත්‍රීයෝ වුණා කියලා කියනවා. එතකොට මේ වෛශ්‍යෝ කියනවා විසුව කම්මං පයෝජේති වෙස්සා. ඒ කියන්නේ විවිධ කර්මාන්ත නැත්නම් වෙනදා මේ ඉදිච්ච අය වෛශ්‍යෝ කියලා හැදුනා. එතකොට කුද්දා ලුද්ද සමාචාර සුද්ධා කියලා කියනවා මේ සුද්ධ. නැත්නම් විවිධ වැරදි ක්‍රියාවන් කරපු අය මේ සුද්ධයෝ කියලා කොට්ටාසයක් විදිහට හැදුනා කියලා. මේ චතුර්වර්ණයේ සැකසීලා තියෙන මහා බ්‍රහ්මයාගේ තියෙන අවශ්‍යතාවන් මත නෙමෙයි සමාජ අවශ්‍යතාවයන් මත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අග්ගඤ්ඤ සූත්‍රයේදී. එතකොට ඒක ඕගොල්ලන්ට ලියන්න පුළුවන් මේ ඓතිහාසික සාධක වලට. ඒක හොඳ සාධකයක්. මොකද බුදුරජාණන් වහන්සේක කියලා තියෙන එකක්. අනික තමයි මේ කුලමානය, ජාතිමානය වසලේ බවට පත් කරනවා කියලා වසල සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. අනික තමයි බමුණ කොහොම කිව්වත් ඉතිහාසයේ කොහොම කිව්වත් කිසිම જાතියක් මේ අමිශ්‍ර නොවි පැවතිච්ච જાතියක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඔයගොල්ලන්ට මේ ඕවා පුළුවන් මේ ඓතිහාසික සාධක ඇතුළතදී කතා කරන්න. එහෙම නැත්නම් උදාහරණ විදිහට ලියන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ ජීව විද්‍යාත්මක සාධක මොනවද කියලා. ඒ කියන්නේ මේ බමුණගේ මේ වර්ණ භේදය නිසිරු කරනවානේ බුදුරජාණන් වහන්සේ ජීව විද්‍යාත්මක සාධක ඇතුලේ. ඒ කියන්නේ මේ කුල හතරක් ඉපදුනා මහා බ්‍රහ්මයාගේ යම් යම් තැන්වලින් ජීව විද්‍යාත්මක යන්නේ. ජීව විද්‍යාත්මක. එතකොට බමුණ කියන්නේ බමුණ හැදුනේ මහා බ්‍රහ්මගේ මුඛයෙන් කියලානේ. එතකොට මේ බමුණෙක් ඕගොල්ලෝ ඉගෙන ගත්තේ මේ අස්සලායන බමුණ. අස්සලායන බමුණ දවසක් මේ බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා අහනවා අපි බිහි වුණේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් අනිත් වර්ණ වලට වඩා අපි උසස් කියලා සඳහන් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා බමුණගෙන් බමුණන්ට බැමිණියෝ ඉන්න බව දන්නවද අහනවා. ඒ බැමිණිය ඍතු වෙනවා දන්නවද කියලා අහනවා. එතකොට එහෙම වෙලාවේ බැමිණියෝ ගැප් ගන්න බව දන්නවද කියලා අහනවා. දරුවෝ ප්‍රසූත කරන බව දන්නවද අහනවා. දරුවන්ට කිරි පොවන බව දන්නවද කියලා අහනවා. එතකොට බමුණ ප්‍රකාශ කරනවා ඔව් මම මේ ඔක්කොම දන්නවා. එතකොට අහනවා එහෙනම් මේ මහා බ්‍රහ්මයාගේ මුවින් දරුවෝ එහෙම නැත්නම් බමුණ ප්‍රසූත කරනවා කියන එක මිත්‍යාවක් නොවේද කියලා බමුණගෙන් අහනවා. ඒත් එක්කම අහනවා මහා බ්‍රහ්මයාගේ මුවින් මේක මේ බමුණ බිහි වෙන බව ප්‍රකාශ කිරීම මහා බ්‍රහ්මයාට කරන අපහාසයක් නේදත් කියලා අහනවා. ඒත් තාල බුදුහාමුදුරුවෝ තවත් අහනවා මේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් පැමිණීම හරහා මේ බැමිණියගේ යෝනියත් මහා බ්‍රහ්මයාගේ මුඛයත් සමාන කරනව නේද කියලාත් මේ අස්සලායනක බමුණගෙන් බුදුරජාණන් වහන්සේ නිර්දේ ලෙස නැත්නම් උපහාසයට ලක් කරමින් අහලා මේ වර්ණ ભેදය බැහැර කරනවා. අනිත් එක තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේ ජීව විද්‍යාත්මක සාධක යටතේ කතා කරන්න පුළුවන් තවත් සූත්‍රයක් තියෙනවා වාසෙට්ට සූත්‍රය. මේ වාසෙට්ට සූත්‍රය ඇතුලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරිසරයේ තියෙන මේ ගස්වැල් තන ගොල සතා සිව්පාව අතර යම් යම් වෙනස්කම් තියෙනවා. පෙනුමෙන් බාහිරින් වෙනස්කම්. හැබැයි මිනිස්සු අතර එහෙම වෙනස්කම් තියෙනවද කියලා අහනවා. ඒක කියනවා යතේතා සුජාතේසු ලිංගං ජාතිමං පුටු එවන්නත්ති මනුස්සයතු ලිංගං ජාතිමං පුටු කියලා. මේක තියෙනවා වාසෙට්ට සූත්‍රයේ. ඒ කියන්නේ මේ පෙනුමෙන් අනිත් දේවල් දැන් සත්තු සාක උනාට මේ මිනිස්සු අතර පිටින් එහෙම වෙනස්කම් නැහැ. මිනිස්සු ඔක්කොම සමානයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වාසෙට්ට සූත්‍රයේදී. එතකොට ඕගොල්ලන්ට තව ගන්න පුළුවන් මෙන්න මේ සමාජ විද්‍යාත්මක සාධක කියන එක. එතකොට මේ සමාජ විද්‍යාත්මක සාධක කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සාමාන්‍ය සමාජයේ තියෙන සාධක අනුව. ඒ කියන්නේ බුදුහාමුදුරන් වහන්සේ කරනවා මේ
යෝනහා කාම්බේජ ප්‍රදේශයේ තිබිලා තියෙනවා කියනවා මේ ආර්ය හා දාස කුල දෙකක් විතරයි. එතකොට මේ දෙක නිර්මාණය වෙලා තියෙන කෙනෙක්ට ඇති නැති හැකියාවන්. ඒ කියන්නේ Tamanට මිල මුදල් නැති තරම් තියෙනවා නම් ඒගොල්ලෝ ආර්යෝ වෙනවයි කියනවා. නැත්නම් ඒගොල්ලෝ දාසයෝ වෙනවයි කියන. තවත් කියනවා කෙනෙක්ට සල්ලි හම්බ කරලා උත්සාහයෙන් මුදල් හම්බ කරගන්න පුළුවන් නම් අනිත් කුල එයාගේ යටතට ගන්නත් පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනිත් එක තමයි මේ මිනිස්යාගේ හැඳින්වීම කවුරුවක්වත් දීපු දෙයක් නෙමෙයි. නැතුව මහා බ්‍රහ්මයා මේ සුද්ධ බ්‍රාහ්මණ වෛශ්‍ය කියලා කුල හතරක් හැදුවා නෙමෙයි. මේ මිනිස්යා කරන වැඩ හින්දා. මේ කියන්නේ මිනිස්යා විසින් මිනිස්යාව හඳුන්වා ගත්තා. ඒ කියන්නේ සාමාන්‍ය වෘත්තිය අනුව. ඒ කියන්නේ ගොවිතැන් කරන මිනිස්යාට සාමාන්‍යයෙන් කියනවා ගොවියෙක් කියලා. එයා ගොවියෙක්. හොරකම් කරන පුද්ගලයා සොරෙක්. ඒක එච්චරයි. නැතුව මේ සොරකම් කරන කෙනා බමුණෙක් උණයි කියලා එයාට බ්‍රාහ්මණ හොරෙක් කියන්නේ නෑනේ. සුද්ධ හොරෙක් කියන්නේ නෑනේ. හොරකම් කරන මිනිස්සයා හොරා. එතකොට මේ කුලේ මේ හරිනම් මේක ඉතින් මේ කුල නාමයෙන්ම හඳුන්වලා දෙන්න ඕනේනේ. එහෙම දෙයක් වෙන්න හැබැයි මේ කරන වෘත්තිය අනුව මිනිස්සෙක් නම් වෙනවා මිසක් මෙහෙම දේවල් මේ බමුණෙක් ඇවිල්ලා ඉවර වෙලා කුල හතරක් විදියට නම් කළා මිනිස්සුන්ව නම් කරේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මිල මුදල් ඇති නැති භාවය අනුව මිනිසුන්ගේ තරාතිරම එහෙම නැත්නම් ආර්ය ભેදයක් ඇති වෙනවයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා අයවා උත්වා දාසෝ හෝති දාසෝ උත්වා අයවෝ හෝති කියලා. ඒ කියන්නේ ආර්යයන් දාසයන් බවට දාසයන් ආර්යයන් බවට පත් වෙන්නේ ඒ අවස්ථාවලදී විතරයි. කියන්නේ මිල මුදල් ඇති නැති අවස්ථාව ඇතුළේදී විතරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තවත් එකක් ඕගොල්ලන්ට ගන්න පුළුවන් මේ සමාජ විද්‍යාත්මක සාධක ඇතුළෙම මහා කච්චායන හාමුදුරුවෝයි මදුර රජතුමාගේ කතාබහ. එතකොට මදුර රජුරන්ට මේ මහා කච්චායන හාමුදුරුවෝ කියනවා මේ අධික කෙනෙක් අධික ධනයක් රැස් කරගන්න නම් ඔයාට පුළුවන් කියනවා අනිත් කුල තුනම එයාගේ යටතට ගන්න. තවත් කියනවා මේ රටක යුද්ධයක් ඇති වෙනනම් මේ සියලු කුලවල අය සාමූහිකව රට බේරා ගැනීමට කටයුතු කරනවා සමානාත්මයෙන් කටයුතු කරනවා. ඒ අනුව මේ සමාජ විද්‍යාත්මක පදනමේ ඉඳලා මේ වර්ණ ભેදය බැහැර කරනවා. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ හැමදෙස්සෙම මේ මිනිස් සංහතියම ඒකත්වයෙන් තමයි වැළුවේ. කියන්නේ මිනිස්සු හැම දෙයක්ම එක්කෙනෙක් විදිහට තමයි නැත්නම් මිනිස්සු දිහා මිනිස්සු විදිහට බැලුවා. ඒක කියනවා ඒවන් සත්‍යය ඉමවන්නා සම සමා හොಂತಿ. අනිත් එක තමයි මිනිසුන්ගේ දක්ෂතා අනුව හැම කුලයක්ම එක සමානයි කියලා මේ සමාජ විද්‍යාත්මක සාධක ඇතුළේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ගන්න තියෙන එකක් තමයි අනික මේ ආචාර විද්‍යාත්මක සාධක. මේ ආචාර විද්‍යාත්මක සාධක ඇතුළේ අපිට ගන්න පුළුවන් හොඳ මේක තමයි අර මේ වසල සූත්‍රය. අර නනජ්ජාවසලෝ හෝති නනජ්ජාවති බ්‍රාහ්මනෝ කම්මනාවසලෝ හෝති කම්මනෝ හෝති බ්‍රාහ්මනෝ. ඒ කියන්නේ උපතින් පුද්ගලයේ බ්‍රාහ්මණයෙක්ව වසලෙක්ව වෙන්නේ නැහැ. කරන ක්‍රියාවෙන් තමයි වසලෙක්කුයි බ්‍රාහ්මණයෙකුයි වෙන්නේ. ඒ කියන්නේ ක්‍රියාව අනුව බලනවා නම් බ්‍රාහ්මණයෙක් සුනකෙක්ට වඩා පහත් පිරිසක් බව බුදුරජාන් වහන්සේ කියන්නේ ඒගොල්ලෝ දේශනා කරනවා. මොකද ඒගොල්ලෝ කරන වැඩත් එක්ක බලද්දී ඒ කියන්නේ මිනිස්සෙක් හොඳද නැද්ද කියලා තීරණය කරන්න යාගේ ස්වභාවය. එහෙම නැත්නම් ආචාර සමාචාර ගති ලක්ෂණ වලින් තමයි. නැතුව මේ උසස් පහත් වශයෙන් වර්ග කරනවා නම් උපත මුල් කරගෙන බමුණාගේ බ්‍රහ්මමුඛ සංකල්පය පදනම් කරගෙන තමයි බමුණෝ කතා කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වල නිසරු බව පෙන්වලා දෙන්න තමයි මේ වසල සූත්‍රය අර නනජ්ජා වසලෝති කියන ගාතාව. එමන් නැත්නම් ඒ දේශනාවක් බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රයේදී දේශනා කරන්නේ. කෙනෙක් කරන විදිහට තමයි වසලෙක් වෙන්නේ. නැතු උප්පත්තියෙන් එයා වසලෙක්වත් බ්‍රාහ්මණෙක්වත් වෙන්නේ නැහැ කියන එක තමයි එතනින් ඕගොල්ලොන්ටත් ගන්න තියෙන්නේ. එතකොට මේ ආචාර විද්‍යාත්මක නෙමෙයි ආධ්‍යාත්මික සාධක විදිහට ගන්නවා නම් නැත්නම් මනෝ විද්‍යාත්මක සාධක විදිහට ගන්නවා නම් බුදුහාමුදුරුවෝ කොහොමත් ඔයගොල්ලෝ දන්නවා වර්ණ ධර්ම ભેදය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට බමුණ කියන විදිහෙන් නම් වර්ග හතරයි බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය සිව් කුලයම කියලා තමයි මේ බමුණ කියන්නේ මනෝ විද්‍යාත්මක කියන්නේ මිනිස්සෙක් දෙයින් හිතන දෙයක්නේ. ඒ කියන්නේ හිතින් හිතලා තමයි මේ හැමදේම මනෝ විද්‍යාත්මකව කරන්නේ. එතකොට සිව් කුලයක් ඉන්නවා නම් එතකොට ඒ කුලේ ලබා ගන්නා දේවල් වල යම්කිසි වෙනස්කමකුත් තියෙන්න ඕනේනේ.
ඒකට හොඳ උදාහරණයක් තමයි මේ කොසල් රජුරුවයි බුදුරජාණන් වහන්සේගේ මේ සාකච්ඡාවක් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. මේ මනෝවිද්‍යාත්මක සාධකවලට මේ කොසල් රජුරුවයි බුදුරජුණන්ගේ අහනවා මේ කොසල් රජුරුව දවසක් බුදුරජුන් අහනවා. ඔයගොල්ලෝ දන්නවා කොසල් රජුරුව කියන්නේ බුදුරජුන් එක්ක ඊටම සමීප කුලපගව හිටියේ රජ කෙනෙක්. බුදුරජුන්ට හරි ආදරෙයි. ඒ වගේම බුදුරජුන් එක්ක සම්බන්ධකම් ඇති කරගන්න ගොඩක් උත්සාහ කරපු රජ කෙනෙක්. එතකොට අපිට එතනදි ගන්න පුළුවන් මේ කොසල් රජුරුව හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේව දකින්නම් ආවා. ඒත් එක්කම මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම පිළිරුව බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙදි මැදුවා කියන්නේ සාධකයක් තමයි මේ කොසල් රජුරුව බුදුරජාණන් වහන්සේව දකින්න එනවා. සමහර නැති අවස්ථා හින්දා බුදුරජාණන් වහන්සේ විහාරයේ නැතිකොට බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරන්න මේ කොසල් රජුරුවෝ සඳුන් අරටුවකින් බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් අඹාගෙන එහෙම නැත්නම් නිර්මාණය කරගත්තා කියලා පොත්පත්වල තියෙනවා. සාමාන්‍යයෙන් අපිට එන්නේ කනිෂ්ක රජුරුවෝ තමා මේ පළවෙනි බුදුහාමුදුරන්ගේ පිළිරුවක් කාසියක මුහුණතක නිර්මාණය කරා කියලා එන්නේ. ඒක ඔයගොල්ලන්ට පොඩ්ඩක් වැඩිදුර දැනගන්න කිව්වේ. හරි. එතකොට මේ කොසල් රජුරුවෝ බුදුරජාණන් වහන්සේගේ කතාවේදී එනවා කොසල් රජුරුවෝ අහනවා මේ වර්ණ හතරක් තියෙනවා. ඒ කුලවල පිරිස විමුක්තිය ලබා ගැනීමේදීත් වෙනසක් තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේකට ලස්සන උදාහරණයක් මගින් කියනවා මේ වර්ග හතරක දර ගන්නයි කියනවා. ඒ අරගෙන ඉවරලා ඒවා ගිනි තියලා ඉවර වෙලා ඒ වලින් නැගෙන ගින්නෙන් පුළුවන් ද කියලා අහනවා. මේ එකින් එකට ඒ ගින්දරවල වෙනසක් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් ද කියලා අහනවා. ඒ කියන්නේ මෙන්න මේ දරෙන් තමයි මෙන්න මේ ගින්දර එන්නේ කියලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන් ද කියලා අහනවා. අන්න ඒ විදිහටම මේ වර්ණ හතරක් ලබන විමුක්තිය කිසිම වෙනසක් නැහැ. ඒ කියන්නේ අර දර හතරම පත්තු කරාම එකම ගින්දරක් එනවා වගේ මේ කුල හතරෙම පැවිදිලා මහාන වෙලා ලබන විමුක්තියත් එක හා සමානම්ම කියලා කියනවා. තවත් ඔයගොල්ලන්ට මේ සමානාත්මතාවය වෙන මේ මනෝවිද්‍යාත්මක සාධකවලට කියන්න පුළුවන් මේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය සිව් කුලෙම මහාන කරගත්තා. නැත්නම් පැවිදි කරගත්තා. මේ බ්‍රාහ්මණ කුලය තමයි සරියුත් මුගලන්. ශාස්ත්‍රීය කුලය තමයි ආනන්ද නන්ද රාහුල වගේ. ඒතකොට වෛශ්‍ය කුලය තමයි මහා කාල චූලකාල චක්කුපාල වගේ භික්ෂුන්. සුද්ධ කුලේ සුනීත සෝපාකයත් පැවිදි කරගත්තා. ඒ කියන්නේ කුල ભેදයන් නොමැතිව තමයි මේ ශාසනය වර්ධනය කරගන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ශාසනය උපමා කරලා තිනවා මහා සාගරයකට. ඒ කියන්නේ ඉන්දියාවේ ගංගා යමුනා චිරවති නේරංජනා වගේ ගංගා තියෙනවා. ඒ ගංගා ඔක්කොම ගලාගෙන ගිහලා මුහුදට තමයි වැටෙන්නේ. ඊට පස්සේ මුහුදෙන් ජලය වෙන් කරන්න බෑ වගේ ශාසනය තුල මහාන වෙච්ච පිරිසත් එකම නමකින් හඳුන්වනවා. ඒගොල්ලෝ ශාක්‍යපුත්ත ශ්‍රමණයෝ. තවත් කියනවා නම් මේ ජලයේ මුහුදේ ජලය එකම ලවණ රසයෙන් යුක්ත වන වගේම කුමන කුලයකයි මහාන වුණත් ඒගොල්ලෝ ශාක්‍ය සමන පුත්‍රයෝ කියලා එක නාමයකින් හඳුන්වනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒත් එක්කම ඔයගොල්ලන්ට තවක් ගන්න පුළුවන් මේ මනෝවිද්‍යාත්මක සාධක ඇතුළේදී මේ තනතුරු ප්‍රදානය කිරීමේදී කුලයට පෙනුමට දක්ෂතාවට නෙමෙයි මේ කුලයට පෙනුමට නෙමෙයි දක්ෂතා මත පදනම් වෙලා විතරයි බුදුරජාණන් වහන්සේ තනතුරු ප්‍රදානය කරේ කියලා ඔයගොල්ලන්ට මනෝවිද්‍යාත්මක වශයෙන් උත් මේ බ්‍රාහ්මණ ඉගැන්වීම පිළිබඳ බෞද්ධ විචාරයේදී ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කොහොමද දන්නවා මේ යාගය කියන එක නම් බුදු සමයෙන් යාගය වෙනුවට හඳුන්වා දීපු සංකල්පය තමයි මේ යාගය වෙනුවට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා දානය කියන සංකල්පය. එතකොට මේ බෞද්ධ බ්‍රහ්මචර්යාව කියන අර අපි කතා කරේ ආශ්‍රම ගැම. ඒ කියන්නේ දැන් බ්‍රහ්මචර්යාවේ යෙදෙන්න ඕනේ එක කාලයකදී විතරයි කොට ඒක එහෙම නෙමෙයි. ඒක හැමතැනදීම බ්‍රහ්මචර්යාවේ දෙන්න පුළුවන්. ඒකට එක කාලයක් නියමිත වයසක් ඒව ඕනේ නැහැ කියපු එක. ඔයගොල්ලන්ට ඒක නතව මාර කියලා දීපු කරුණුත් එක්ක ඔයගොල්ලන්ට ලියා ගන්න එක පුළුවන්. අනික බ්‍රහ්ම ශාවය සඳහා මේ යාගය කියන්නේ මා හිංසාකාරී වැඩපිළිවෙලක් කියලා බුදුරජාණන් වහන්සේ ඒක උපහාසයෙන් වගේම පිළිකුලෙන් යුතුව පැහැර කරනවා. මොකද පළවෙනි පංචශීලයේ පළවෙනි එකම එන්නේ පාණාතිපාතා වේරමණී. ඒ කියන්නේ සත්තුන්ව සත්ව ඝාතනයෙන් වැළකෙන එක. ඉතින් මේ යාගයෙන් කරපු දේවල් කොහොමද බුදු සමයෙන් ਵਿਚාරයටම තමයි ලක් කරන්නේ. ඒවා හොඳයි කියලා නම් කොතනවත් නැහැ. ඔය ටික ගැන ඔයගොල්ලෝ දැනගත්තාම ඇති. වැඩිදුර දෙයක් තියෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් බොක්ස් එකේ දාන්න. ඔයගොල්ලෝගේ අදහස් අපි මේ මත මේක වගේ පාඩම් තව කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මේ කාන්තාව පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම මම ඔයගොල්ලන්ට කලින්ම මුලදිම කිව්වා මේ ප්‍රාග් වෛදික යුගයක් තිබ්බා. ඊට පස්සේ වෛදික යුගයක් තිබ්බා. ක්‍රිස්තපූර්ව 6 වෙනි සියවසේදී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවා කියලා.
එතකොට මේ ප්‍රාග්වෛදික ආකල්ප කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට මම කිව්වා කියලා කියන්නම් වීඩියෝ එක අතර කියලා. සාමාන්‍ය අපි ඒ ගැන පොඩ්ඩක් දාමු දැනගමු. මේ ප්‍රාග්වෛදික කිව්වම ඔයගොල්ලන්ට ටක් ගාලා මතක් වෙන්නේ ජගන් මාතා වන්දනය. ඔයගොල්ලෝ දන්නවා ජගන් මාතා වන්දනය කියන්නේ මොකක්ද කියලා? ඊට කලින් මේ ප්‍රාග්වෛදික යුගයේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මම කිව්වා කාන්තා නිදහස ගැන. කාන්තා නිදහසක් ඇත්තටම මේ ප්‍රාග්වෛදික යුගයේදී තිබ්බා. ඒ කියන්නේ පුරුෂයා සමාජයේ මොන වගේ වරප්‍රසාදයක් ලැබුවද මොන වගේ සමාජයේ තත්ත්වයක් ලැබුවද ඒවත් කාන්තාවට හිමි වෙන්න ඕනේ කියලා හැඟීමක් තමා තිබ්බේ. ඔයගොල්ලෝ දන්නවා කලින් තිබ්බේ මොහන්ජදාරෝ හරප්පා. එහෙම නැත්නම් ඉන්දුනිම්න ශිෂ්ටාචාරය. ওই ශිෂ්ටාචාරය ඇතුලේ තමයි මෙන්න මේ ජගන් මාතා වන්දනයක් තිබ්බේ. ඒ කියන්නේ පිළිම වන්දනාවක් තිබ්බා. මේ එතකොට තමයි මේ ස්ත්‍රියට එහෙම නැත්නම් කාන්තාවට භූම්‍යස්ත දෙවිවරු විදියට සලකා වැඳුම් පුදුම් කරා කියලා කොහෙද සඳහන් වෙන්නේ? වේද සුක්තේ. වේද සුක්තේ තමයි ඒවා ඔක්කොම සඳහන් වෙන්නේ. මේ වේද සුක්තේ තමයි කියන්නේ ස්ත්‍රිය භූම්‍යස්ත දෙවියෙක් ලෙස සලකා වැඳුම් පිදුම් කරා කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා එන්න මේ ජගන් මාතා වන්දනය. මේ ජගන් මාතා වන්දනයෙන් යම්කිසි දේවල් ටිකක් බලාපොරොත්තු වුණා. එකක් තමයි මේ කන්‍යා භාවය. දෙවෙනි එක තමයි මාතෘත්වය. ඒ වගේම සමෘද්ධිය, ශාස්ත්‍රීයත්වය යන කරුණු තමයි මේ ජගන් මාතා වන්දනයෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ජගන් මාතාවගේ ස්වාමි පුරුෂයා තමයි ශිව. එතකොට මේ ශිව සමග සංසාරිකයේ යෙදුනට පස්සේ වෘක්ෂලතාවල පල හටා ගන්නවා. ඒ වගේ කිරි දාන්නේ ගිතෙල් බහුල වෙනවායි කියලා විශ්වාස කරා. ඒ වගේම ඔයගොල්ලන්ට තවත් දැනගන්න දෙයක් තමයි මේ ඉන්දියාවේ ගංගාවල නම් ටික. ගංගා, යමුනා, චිරවතී, සරස්වතී ඒ හැමදේම කාන්තා නම්. ඒ කියන්නේ මේ කාන්තාවන්ගේ නම් යෙදීම මගින් ඔයගොල්ලන්ට මේ විභාගයට උනත් ලියන්න පුළුවන්. කියන්නේ ස්ත්‍රිය ඔයගොල්ලෝ දන්නා ගඟ කියන්නේ සමුර්ධත්වයක්. ගඟෙන් තමයි කුෂිකාර්මිකයට උනත් වතුර ගන්නෙ. නැත්නම් ජලය ලබා ගන්නෙ. නැත්නම් මිනිස්සෙක්ට නැතුවම බැරි සම්පත් අතර මේ ජලය කියන එකක් තියෙනවා. මූලික අවශ්‍යතාවන් අතර ඒකක් තියෙනවා. ජලයත්. එතකොට මේ ස්ත්‍රිය සමුද්‍රත්වයේ සංකේතයක් බවට පත් කරපු හින්දා තමයි මේ ගංගාවලටත් මේ කාන්තා නම් දැන් මේ ගංගා යමුනා සරස්වතී කියන්නේ කාන්තා නම්. අන්න ඒව දැන් එතකොට මේ යාග හෝම. ඔයගොල්ලෝ දන්න මේ යාග හෝම දේව වන්දන ප්‍රාග්වෛදික යුගයේ තිබ්බා. වෛදික යුගයේ තිබ්බා. වෛදික යුගයේදී තමයි මේ කාන්තා නිදහස නැතුණා. හැබැයි ප්‍රාග්වෛදික යුගයේදී හොඳ කාන්තා නිදහසක් තිබ්බා. මේ යාග හෝම කටයුතු කොයි කාලෙත් තිබ්බා. අදටත් තියෙනවනේ. එතකොට මේ යාග හෝම කටයුතු ගැන කතා කරද්දී මේ වලට අවශ්‍ය පූජා භාණ්ඩ සැපයීම මේ කාන්තාවන් සතු කාර්යයක් වුණා. ඒ කියන්නේ ඒගොල්ලොන්ව ගත්තා. හැබැයි බමුණා නම් කාන්තාවක්ව මේ ගත්තේ නෑ මේ යාග හෝම කරන වැඩවලට. එතකොට මේ ඔයගොල්ලෝ දන්නා මේ ප්‍රාග්වෛදික යුගයේ තවත් වැදගත් දෙයක් තමයි මේ ලිංග වන්දනය තිබ්බා. ඔයගොල්ලෝ දන්නා ශිව ලිංග වන්දනය ඒත් එක්කම ස්ත්‍රී පුරුෂ සංසාර ගණාත්මක කැටයන් තිබිලා තියෙනවා. ඒ වගේම මේ මැරිනොවිස්කි කියන පුරාවිද්‍යාඥයාට හම්බෙලා තියෙනවා මේ පුරාවිද්‍යා කැණීම් වලදී අඟල් 4.44 අඟල් 6යි 45ක විස්කම්බයෙන් තිබ්බේ යෝනියක් එම. ඒ කියන්නේ මේ ලිංග වන්දනයට යොදාගත්තේ මේක මූර්තියක් කියලා ඒගොල්ලෝ අදහස් පළ කරනවා. තවත් තියෙනවා මේ යෝනි වලින් පැඩ හට ගන්නා ස්වරූප. එතකොට නිර්වස්ත කාන්තා උඩුකය ඒ වගේ දේවලින් පෙනෙන මේ කාන්තාව පූජනීයත්වයට එහෙම නැත්නම් ගෞරවාද්දයට පාත්‍ර වුණා කියලා ඔයගොල්ලෝ දන්නා ශිවලිංග වන්දනයක් තියෙනවා. ඒ කියන්නේ ශිවලිංගය කිරිවලින් නාවන වැඳුම් පිදුම් කරන චාරිත්‍ර. ඉතින් මේ මෙතනදී මේ පුරුෂයාට තියලා තියෙන தත්ත්වය දේවත්වයක් දැන් සැලූ ශිව කියන්නේ පිරිමින්. ඉතින් අර ජගන් මාතාව කියන කෙනාවත් එයාම වුණත් අරන් තියෙනවා දේවත්වයෙන් සලකලා තියෙනවා මේ ප්‍රාග්වෛදික යුගයේදී. එතකොට මේ තවත් හොඳම උදාහරණයක් විදිහට ඕගොල්ලන්ට ගන්න පුළුවන් මේ යාඥවල්ක. මේ යාඥවල්ක කියන ඉෂිවරයා මේ කාන්තාවන් මේ ඉෂිවරයා කියන මේ තර්ක විතර්ක කරන්න පුළුවන් කාන්තාවෝ හිටියා කියලා. ඒ කියන්නේ කාන්තාවන් ප්‍රශ්න කරද්දී නිරුත්තර වෙච්ච ඉෂිවරුත් හිටියා කියලා කියනවා. ඒ කියන්නේ ඒ තරම්ම බුද්ධිමත්තම. එතකොට තර්කය උගත්කම පුරුෂයාට සමසමව ගිය කාන්තාවන් ඒ කාලේ හිටියා කියලා මේ යාඥවල්ක ඉෂිවරයාගෙන් මේ කාන්තාවන් ප්‍රශ්න කරද්දී ඔහු නිරුත්තර වුණත් කියලා පොත්පත්වල සඳහන් වෙනවා. අනිත් එක තමයි මේ විවිධ අවස්ථාවලදී යෞන් විය පසුවන මේ කාන්තාවෝ ඒගොල්ලොන්ගේ උත්සවවලට එහෙම එතකොට අලංකාර වස්ත්‍ර ආභරණ පැළඳගෙන ගියා. එතකොට තරුණයන් හා සතුටු සාමිච්චෙන් ගමන් ගියා. තෑගි භෝග හුවමාරු කරගත්තා කියලා මේ වේද ගන්ත්‍රවලම
සඳහන් වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා කාන්තාවන්ට හොඳ නිදහසක් මේ ප්‍රාග්වෛදික යුගයේදී ලැබිලා තියෙනවා. අන්න ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ට එන්න වෙන්නේ මෙන්න මේ කාන්තාව පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම කියන එකට. ඔව්. තනිකරම ප්‍රාග්වෛදික යුගයේ තිබෙ කාන්තා නිදහස නැත්තරම නැති කරලා දානවා මෙන්න මේ බමුණ වෛදික යුගයේදී කාන්තාවගේ මේ කාන්තාව පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම ගැන කතා කරද්දී ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මෙහෙම මේ පොයින්ට් විදිහට තියෙනවා බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජයේ පුරුෂාධිපත්‍යයෙන් යුක්තයි. ඒක එහෙම තමයි. බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව කාන්තාව ආගමික සමාජික ආර්ථික දේශපාලන කටයුතු සීමා කරලා තිබ්බා. සැමියා මරකල්ලේ භාර්යාව සති පූජා නම් ආගමික කාර්යයට යොමු වුණා. සති පූජා ගැන ඔයගොල්ලෝ දන්නවා. ස්ත්‍රිය බාල වියේදී දෙමව්පියන් යටතේ තරුණේ කාලේ ස්වාමි පුරුෂයා මහලු කාලේ වැඩිමහල් පිරිමි දරුවා යටතේ ජීවත් වෙන්න ඕන. ස්ත්‍රිය විශ්වාස කරන්න බෑ. දුසිතයේ මේද චපල ස්ත්‍රියක් කියලා තමයි කිව්වේ. ඉඩලා දැන් මොහොතේ මෙයා වරදෙහි බැඳෙනවා කියලා තමයි කිව්වේ. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මෙන්න මෙම මේ ගැන කතා කරන්න පුළුවන්. මේ ප්‍රාග්වෛදික යුගයේ මාතෘත්වයෙන් දේවත්වයෙන් සැලකූ වනිතාව පහළ මට්ටමකට දැම්ම මේ බ්‍රාහ්මණයෝ. එතකොට මේ කාන්තාව සැබවින්ම අපවිත්‍ර ජාතිය පුරුෂයාගේ කාමව සම්භෝගයටයි නිවසේ වැඩපළ කරන්නයි ඉපදුණු දෙයක් යන හැඟීමෙන් තමයි කටයුතු කරලා තියෙන්නේ. ඕවා සාධක ඕගොල්ලන්ට ඔප්පු කරන්න පුළුවන් මේ මනුස්මතිය ශ්ලෝක මගින් මේ කාන්තාවන්ට හිමි වෙලා තිබ්බ සමාජ තත්ත්වය කොහොමද කියලා. ඕවා තියෙනවා මේ මනුස්මතිය. මනුස්මතිය තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගැහැණු දරුවෙක්ගේ උපතත් දෙමව්පියන්ට සිත් ඇවුලක් දෙනවා. ඒව සරණ පාවා දීම පවා මේ කියන්නේ ඒගොල්ලෝ දැන් හදිස්සියව සරණ පාවා දීමේදී විවාහය බිඳගෙන නිවසට පැමිණෙනවද කියලා නිතර සැකෙන් බියෙන් ඉන්න ඕනේ දෙමව්පියෝ විදිහට. ඒගොල්ලෝ එතකොට මේ කාන්තාවන්ගේ ස්වාධීනත්වය මුළුමලින්ම අයිමි කරලා තියෙනවා. ඒ කියන්නේ ආව ස්වාධීනත්වයෙන් ඈත් කරලා තියෙනවා. උපතින්ම දූෂිතයි, චපලයි, ලාමකයි, මන්ද බුද්ධිකයි කියලා තමයි කටයුතු ඒගොල්ලෝ මේ කාන්තාව ගැන ප්‍රකාශ කරලා තියෙන්නේ. කිසිම හින්දා වරප්‍රසාදයක් කිසිම දෙන්න හොඳ නැහැ. උපතේ ඉඳලා මරණය දක්වාම කවුරු හරි කෙනෙක් යටතේ ඉන්නව නම් තමයි කටයුතු කරන්න. අපිට ස්වරීභාවයක් නම් දෙන්න හොඳ නැහැ කියලා කියනවා. අන්න ඒක තමයි මේ මෙතන කියන්නේ මේ බාල කාලයේ දෙමව්පියන් යටතේ තරුණ කාලයේ ස්වාමි පුරුෂයාට මහලු වේදී වැඩිමහල් පිරිමි දරුවා යටතේ ජීවත් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ස්ත්‍රිය ස්වරී වෙන්න හොඳ නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ සති පූජාව ගැන කතා කරද්දී මේ සති පූජාව කියන්නේ මොකක්ද කියලා? සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා සති පූජාව කියන්නේ මිනිස්සයා එහෙම නැත්නම් එයාගේ ස්වාමියා මරුණට පස්සේ එයා දවන දරසායට පයින්න ඕනේ. සමහරක් කල්වලේ අල්ලලා දානවා බලහත්කාරයෙන්ම පිච්චිලා මැරෙන්න. එතකොට එහෙම කරේ නැත්නම් එයා වැඳපු කාන්තාවක් එයාට ඊටත් වඩා අන්තාසරණ තත්ත්වයක් තමයි දෙන්නේ. ඒ කියන්නේ එක්ක දරසායට පැල්ල මැරෙන්න ඕනේ. ඒකට කැමති නැත්නම් කිලිටි වස්ත්‍ර ඇඳෙමින් රසවත් ආහාර පානයක්වත් ගන්න බැරුව කිසිම ආභරණයක් පළදන්නේ නැතුව මරණාසන්න මොහොත දක්වාම අර මැරිච්ච ස්වාමියාවම ප්‍රාර්ථනා කරමින් ඉන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නා නිතරම බහුභාර්යාවේ සේවයේ යෙදුණා මේ බමුණා. කියන්නේ බමුණගේ අවශ්‍යතාව සපයා ගන්න බමුණට ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි මේ වැන්දපුවට එයාගේ අසනතාවෙන් මීදෙන්නවත් ස්වාමියෙක්වත් කිසිම වෙලාවක ප්‍රාර්ථනා කරන්න බෑ. මැරුණත් ඒ මැරිච්ච ස්වාමියාව ප්‍රාර්ථනා කරමින් ඇය මරණය දක්වාම ජීවත් වෙන්න ඕනේ කියන එක තමයි මේ බමුණ කියන්නේ මේ සති පූජාව හරහා. එතකොට මේ කාන්තාවන් ඊටමම ලාභාලවදීම විවාහ කරගත්ත එකත් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. මොකද ඒකට බමුණ නීති සම්පාදනය කරලා තිබ්බා. ඕගොල්ලන්ට මම කිව්වා ගෘහස්ථාවදීදී අර විවාහ ක්‍රම 7 ඇතුළේදීත් 8 ඇතුළේදීත් කාන්තාවට විවාහ වීමේදී ඇයට නිදහසක් තිබ්බේ නැහැ. පුරුෂයාට ඕන දේ තමයි. එහෙම නැත්නම් බමුණ කියන විදිහට තමයි හැමදේම විවාහ වුනේ. කියන්නේ අවුරුදු 30ක පුරුෂයෙක් එක්ක අවුරුදු 10ක ලාබාල කාන්තාවක් යන්න උනා. අවුරුදු 17 පුරුෂයෙක් එක්ක නැත්නම් පිරිමි දරුවෙක් එක්ක අවුරුදු 7 දැරියක් විවාහ කරගන්න වගේ ඒ කියන්නේ ඒ තරම් අන්ත තත්වයකට තමයි මේ කාන්තාවන් දාලා තිබ්බේ. වගේම ආගමික නිදහස ගැන කතා කරද්දී මේ උපතින්ම දූෂිත කාන්තාවකට ආගමික තත්ත්වයක් මේ ආගමික කාර්යයන් ගැන කතා කරද්දී මේකට එයා උපතින්ම දූෂිතින්ද ආගමික කාර්යයකට සම්බන්ධ වෙන්න බෑ. චපල කාන්තාවක් හින්දා කොයි වෙලේවත් විශ්වාස කරන්නත් බෑ. වහපාපයට නැඹුරු වෙන අය ලාමකයි කියලා කියනවා. එතකොට කිව්ව මේ දුවංගුල පොඤ්ඤා කියලා කියනවා කාන්තාවට. මොකද මේ දෑංගුල් නුවණ නැත්නම් හැඳිමිටේ නුවල ඇඟිලි පුරුක් දෙකේ නුවණ කියලා තමයි කිව්වේ. කියන්නේ මොලයක් නැහැ. කිසිම ආගමික කටයුත්තකට සම්බන්ධ කරගන්න බෑ. මේ ආර්ථික කටයුත්තකටවත් සම්බන්ධ කරගන්න බෑ. ඒ ඔක්කොම පුරුෂයා කරන්න ඕනේ. සමාජික කටයුතු වලටත් ඇයට සහභාගී වීමක් නැහැ.
දුන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඒකට සමාජයේ පුරුෂ එහෙම නැත්නම් පුත්‍ර රත්නයක් තමයි ප්‍රාර්ථනා කරේ. කාන්තාවක් එහෙම නැත්නම් දැරියක්ගේ ඉපදීම අසුබදායක පෙර නිමිත්තක් කියලා කිව්වා. කෙල මිරිගල නැත්නම් බෙල්ල මිරිගල මරලා දානවා ඒ වගේ ගැහැණු දරුවෙක් නම් ඉපදුනාට පස්සේ. එතකොට දරුවන් ප්‍රසූත කරන්නයි ගෘහණියක් ලෙස කටයුතු කිරීම අයිතිය විතරයි ඒගොල්ලන්ට දුන්නේ. මේක ගෘහණියක් කිව්වටත් බමුණාගේ අවශ්‍යතාවය ඉටු කරගන්න විතරයි මේගොල්ලන්ට එතනදී හම්බුනේ. ආර්ථික පැත්තවත් ගෘහණියට නම් ගෘහණියක් කිව්වට හම්බුනේ නැහැ. මේ කාන්තා අයිතියට මේ විදිහට ගොඩක් බලපාන ඒ කියන්නේ බලපෑම් කරනවා බමුණා. එතකොට මේ තව කියන මේ ස්ත්‍රියගේ දර්ශනීය දැකීමත් සිහිවිකල් කරන දෙයක්, ස්පර්ශය ධනෙ විනාශ කරන දෙයක්, යහනේ නිදා ගැනීම මරණය උදා කරනවා. ඉඳ ස්ත්‍රිය රාක්ෂයෙක්ම තමයි කියලා කියනවා. ඒ කියන්නේ අසුභවාදී ආකල්ප දිගින් දිගටම මේ බමුණ මේ සමාජයේ ගෙනියනවා. දිගින් දිගටම කියන්නේ කාන්තාවගේ තියෙන අගුණ තමයි. ඒ කියන්නේ අසුභවාදී ආකල්ප මේ ಭಾರತೀಯ වනිතාව කරේ යොමු කරන්නේ මේ බමුණම තමයි. තවත් කියනවා මේ ශ්ලෝක වලින්ම ඔයගොල්ලෝ දන්නවත් ඇති උදුම්බරම් බවම් පුෂ්පං ශ්වේත වර්ණං කාකයෝ මත්ස්‍ය පාදං ජලේ පශ්යත් නාරි චිත්තන්නා විශ්වති. ඒ කියන්නේ අදුම්බරං අට්ටික ගහේ මල් පිපෙන එක සාමාන්‍යයෙන් වෙන්නේ නැති දෙයක්. සුදු කප්ටන් ඉන්න එක සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. මසුන්ගේ පාසටහන් තිබීම ඒක වෙන්නේ නැහැ. හැබැයි මේ වගේ අභව්‍ය ඒ කියන්නේ සිදු වෙන්න බැරි දේවල් සිදු වුණත් ස්ත්‍රියකගේ සිත නම් කවදාවත් විශ්වාස කරන්න නම් බැහැ කියලා කියනවා. තවත් කියනවා මොකුද පද්මත දලාකාරං වාචා චන්දන සීතරං මදුතිෂ්ඨති ජීවග්‍රේ හදේශු හලහලං කියලා. මුඛ පද්ම දලාකාරං කියන්නේ මේ මුහුණ පියුමක්. නෙළුම් මලක් වගේ පියුතුරුයි කියනවා. වාචා චන්දන සීතරං කියලා කියනවා මේ වචන නිකන් සඳුන් වගේ කියනවා. මදුතිෂ්ඨති ජීවග්‍රේ මේ දිවාගමී පැණි තියෙනවා කියනවා. හැබැයි හදේශු හලහලං. මේ හලහල විෂ කියන්නේ ලෝකයේ තියෙන අති උග්‍රම විෂක් විදියට සඳහන් කරනවා. එතකොට මේ හලාහල විෂ තමයි මේ කාන්තාවගේ හදේ තියෙන්නේ කියලා බමුණ කියනවා. ඒත් එක්කම කියනවා කාන්තාවට නිසි ස්ථානයක් නැහැ, නිශ්චිත වෙලාවක් නැහැ, නිශ්චිත ස්වාමි පුරුෂයෙක් නැහැ. ඒ නිසා ඒට පතිවතත්ම නැහැ කියලා. ස්ථානං නාස්ති, ශනං නාස්ති, නාස්ති පයිතා ජන තෙදනාරදනාරිනං ස්ත්‍රීත්වම උපජායතේ කියලා අයව ගොඩක් පහත් තත්වයකට පත් කළා දෙනකින් දිගින් දිගටම මේ වනිතාව අර ප්‍රාග්වෛතිහාසික යුගයේ හිමි වෙච්ච වරප්‍රසාද ඔක්කොම කප්පාදු කරලා තමයි වෛදික යුගයේදී කාන්තාව අන්තසරණ තත්වයකට ඇද දානවා කියලා. ඔයගොල්ලන්ට මේ උදාහරණ එක්ක මේකට හොඳ උත්තරය ලියන්න පුළුවන්. කාන්තාව පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම් යටතේ. අර මං කලින් කිව්වේ ප්‍රාග්වෛතික යුගයේදී කාන්තාවට ලැබිච්ච තැන ඔයගොල්ලන්ට ඒ කරුණුත් එක්ක ඔයගොල්ලන්ට මේක පේනවා මේ කාන්තාවට ආගමික නිදහස සමාජීය අයිතින් මේ මිනිස්සෙක් ටීම වෙන්න ඕනේ දේවල්වත් අඩුම තරමේ යාගේ විවාහයේදී යාට තෝරා ගැනීමවත් ලැබුණේ නැහැ කියන එක. එතකොට මෙන්න මේක අහපවපාරක් උඩු යටි කර කරන තැනක් තමයි මෙන්න මේ කාන්තාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් කියන තැන. ඒ කියන්නේ ප්‍රාග්වෛදික යුගයේදී කාන්තා නිදහස තිබ්බා. වෛදික යුගයේදී කාන්තා නිදහස නැහැ. අහපව්වේ කාන්තා නිදහස ලබා ගන්නේ මෙන්න මේ බෞද්ධ ශ්‍රමණ සම්පදාය ඇතුලේ. මෙන්න මෙහෙම ඔයගොල්ලන්ට ඒ ගැනත් පොයින්ට් විදියට මතක තියාගන්න ලේසි. දියණියන් පහත් කොට නොසලකූ බව. ඒ ඔයගොල්ලන්ට මෙතෙන්ට ගන්න පුළුවන් අර කොසල් රජුරුවන්ගේ කතාව. කොසල් රජුරුවන්ගේ කතාව. අනිත් එක තමයි බිරිග වශයෙන් ඇයට නිසි සමාජ තත්ත්වයක් ලබා දුන්නා. මාවක් වශයෙන් ස්ත්‍රිය පූජනීයත්වයෙන් සැලකුවා. සාමාන්‍යයෙන් ගන්න පුළුවන් අර gedara budun අම්මා කියන එක. gedara budun අම්මා කියන එක. අනිත් එක තමයි උපාසිකාවක් වශයෙන් භික්ෂු සමාජයේ ස්ත්‍රියට උසස් තැනක් දීම. උපාසිකාවක් විතර දුන්නා. උපාසිකා මහා දායිකා වගේ ඒගොල්ලන්ට යම්කිසි ස්ථානයක් දුන්නා මේ උපාසිකාවක් වශයෙන්. භික්ෂුණිය ලෙස පැවිද්දේ උපරිම ඵල නෙලා ගන්න අවස්ථාව දුන්නා. ඒක කෙලින්ම ගන්න පුළුවන් මේ පැවිද්ද භික්ෂුණී පැවිද්ද. ප්‍රඥා ප්‍රතිලාභයට ආධ්‍යාත්මික ප්‍රගතියට ස්ත්‍රී බාධාවක් නොවෙනවා කියන එක නිවන් අවබෝධ කරගත්තේ භික්ෂුණීනුත් හිටියා. ප්‍රඥාවන්ත භික්ෂුණීන් හිටියා. අධ්‍යාත්මයේ පරිමේට ගිය භික්ෂුණීන් හිටියා. ඒකට හැබැයි ස්ත්‍රීත්වයේ බාධාවක් උනේ නැහැ කියලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. අර රාක්ෂයෙක් ඇවිල්ලා අහනවා එක භික්ෂුණියෙක්ගෙන් මේ කොහොමද ඔයා මේවා අවබෝධ කරගන්නේ මේ මොලයක් නැති කියලා. අන්න එතින්දී දීපු උපදේශය
එහෙමන්නන්ගේ මේ රාක්ෂයට තෙරණිය දීපු නැන තෙරණිය පවසපු දෙයින් ඔගොල්ලොන්ට ඉගන්නේ ඒ පවසපු දෙයින් හිතා ගන්න පුළුවන් මේ කොහොමද? ඒ කියන්නේ මාරයා තමයි පැමිණෙන්නේ මේ තෙරණිය ගාවට. සෝමා තෙරණිය ගාවට මාරයා තමයි පැමිණෙන්නේ. පැමිණිලි වෙලා අහනවා මේ නුවණතිකා කියන්නේ නුවණතිකා අපි ඉස්සෙල්ලා කියන දුවන්ගොල පඤ්ඤ කෙනෙක් කියන්නේ දෑඟුල් දෙකේ නුවණක් තියෙන කාන්තාවක් කියලා. මොලේ නෑයි කියලා මන්ද බුද්ධිකයි කියලානේ බමුණ කියන්නේ. එතකොට එහෙම වෙච්ච කෙනෙක් කොහොමද අහනවා මේ වගේ මේ දෙයක් අවබෝධ කරගන්නේ. එතකොට කියනවා මේ සෝමා තෙරණිය සිත සමාධිගත වෙනවනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා නම් ඒකට ස්ථිත්‍ය බාධාවක් නෙමෙයි කියලා. ඒක පුළුවන් මේ ප්‍රඥා ප්‍රතිලාභයට මේ ස්ත්‍රී භාවයේ බාධත්වයක් නොවේ කියලා පෙන්වන්න. අනිත් එක තමයි ගුණ නුවණින් එපි කාන්තා සමහර පුරුෂයන්ට වඩා ශ්‍රේෂ්ඨයි කියලා බුදු වදනේ දැක්කන බව. ඒක හැම තැනදීම කියනවා. මේ දියණියක් වශයෙන් ගන්නවා නම් ඕගොල්ලන්ට කියන්න පුළුවන් මේ බ්‍රාහ්මණ ආකල්පයටදී දියණියකට සලකන්නේ නිකන් පරපුරේම විනාශය ගැන දෙන අසුබදායක පෙර නිමිත්තක් විදිහටනේ. කියන්නේ දියණියක් ගත්තට පස්සේ ඒක මුළු පරම්පරාවටම මහා අඩුපාඩුවක් විදිහට තමයි දකින්නේ. පිරිමි දරුවෙක් බිහි වෙන එක හරි හොඳයි කියලා තමයි හිටියේ. එතකොට බුදුදහමේ ඒක කියනවා එහෙම ඒක එහෙම නෙමෙයි. ස්ත්‍රී වේවා පුරුෂයෙක් වේවා හැම දරුවෙන්ම දරුවෙක් කියන ආකල්පය තමයි බුදුදහමේ දේශනා කරලා තියෙන්නේ. හොඳම දේ තමයි බුදුරජුන් දරුවෙක් අමතන්න මේ පුත්තිමා කියලා තමයි කතා කරේ. ඒ කියන්නේ පුත්‍රය පුතා කියන ආදරණීය වචනයෙන් තමයි කතා කරන්නේ. ඒක මේ කාන්තා දරුවෙක් වේවා පිරිමි දරුවෙක් වේවා වෙනසක් කරේ නැහැ. අනික තමයි මේ කොසල් රජුණන්ටයි මල්ලිකා දේවිය ඔයගොල්ලෝ දන්නවා කොසල මල්ලිකාව බුදුරජුන් මේ කොසල් රජුණන්ගේ භාර්යාව එයාට දරුවෙක් ලැබෙනවා. ඒක දියණියක් වෙනවා. ඊට පස්සේ රජුණන්ට ගොඩ කනස්සල්ලතාවයක් ඇති වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම දියණියක් ලැබුණේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට කියනවා රජතුමනි කනස්සල්ලටපත් වෙන්න එපා. දියණියක් පුතෙකුට වඩා ශ්‍රේෂ්ඨයි. සිල්වත්ව පතිවත ආරක්ෂා කරන පුතෙක් බිහි කළොත් ඒ පුතාට රාජානුශාසනාව පවා සුදුසුයි. ඒ නිසා ඔයාගේ දිවෙණියත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන් කියලා අර කාන්තා පිළිබඳ තිබ්බේ වැරදි චිත්‍රය කෝසල රජුණන්ගේ හිතෙන් අයින් කරනවා. දැන් ඔයගොල්ලන්ට මේ ඒක ගන්න පුළුවන් මේ දියණියක් වශයෙන් සලකන එකට මේ බිරිඳක් වශයෙන් නිසි සමාජ තත්ත්වය ලබා දීම කියන එකට ගන්න පුළුවන් මේ බ්‍රාහ්මණ ආකල්පයට දෙන මේ බිරිඳක් වශයෙන්වත් ඊටම සෝචනීය ඊරණමන්නේ අත්තුනේ. එයා ළමයි හදන්නයි බමුණගේ දේවල් කරන්නයි විතරයි ගත්තේ. මෙහෙකාරියක් වගේ තමයි හිටියේ. ඉන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ කියන මේ නිවසක ප්‍රධානිය වෙන්න ඕනේ පුරුෂයා නෙමෙයි ඒ තත්ත්වෙ බිරිඳට දෙන්න ඕනේ කියලා මේ සිඟාලෝවාද කුමාරිකෝවාද නකුල මාතා පතම සංවත්‍ය සත්තබරියා වගේ සූත්‍ර වලින් ගොඩක් කියලා දෙනවා. හොඳ මේක තමයි ඔයගොල්ලන්ට මතක තියාගන්න ලේසිම තමයි සිඟාලෝවාද සූත්‍රේ බිරිඳයි සැමියයි ගැන සඳහන් කරනවා. එතකොට ඒ දෙන්න දෙගොල්ලොන්ට කරගන්න ඕනේ යුතුයකම් හා වගකීම් ගැනයි සූත්‍රයේදී කතා වෙනවා. ස්වාමියා බිරිඳ විශේෂ කරන්න ඕනේ යුතුයකම් පහක් සඳහන් කරලා තියෙනවා. පළවෙනි එක නම් ගරුසරුවතුව කතා කරන්න ඕනේ. ඊට පස්සේ අවමන් නොකරන්න ඕනේ. අනාචාරයෙන් නොහැසිරෙන්න ඕනේ. ඉසුරු පවරා දෙන්න ඕනේ. අලංකාර වස්ත්‍රාභරණ ලබා දෙන්න ඕනේ. මේවා තියෙනවා දීඝනිකායේ සිගාලෝවාද සූත්‍රයේ තමයි මේවා ටික සඳහන් වෙන්නේ. එතකොට තව මේ මවක් වශයෙන් මාතු බරියා කියලා කියනවා, බගිනි බරියා කියනවා, සකිනි බරියා කියනවා, දාස බරියා කියනවා. මෙන්න මේ විදිහට තව චතුසංවාත සූත්‍රයේ දේශනා කරන තියෙනවා ආචාර ධර්ම වලින් සමන්විත වන්නේ ගැහණුම් පමණක් නොව දෙදෙනාම ආචාර ධර්ම වල පිහිටා කටයුතු කරන්න ඕනේ කියලා. එතකොට ඒකෙම තමයි අර පෞල් සංස්ථා හතරක් අර මලමිනියක් සමග ජීවත් වීමත්, මලමිනියක් දෙව්දුවක් හා විසීමත්, දෙවියෙක් මලමිනියක් සමග විසීමත්, දෙවියෙක් දිව්‍යාංගනාවක් සමග විසීමත් තියෙන්නේ. එතකොට තව බුදුරජාණන් වහන්සේ අර හතරවඩ සමාජ සංස්ථාව ලෙස විදිහට තමයි මේ පෞල් ඒකකය දක්වන්නේ. බිරිඳ සැමියා දෙදෙනාම ගුණ ධර්ම වලින් ඉන්න ඕනේ කියලා කියනවා. ඔය වගේ ගරුසරු දක්වන්න ඕනේ කියන එක තමයි හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. මේ එතකොට තව ගත්තොත් මවක වශයෙන් කොහොමද කියනවා නම් ඒ කියන්නේ මවක් වශයෙන් කාන්තාවට දීපු තත්ත්වය අර ගෙදර බුදුන් අම්මා. එතකොට ඔයගොල්ලන්ට තව ගන්න පුළුවන් පුබ්බාචාරිය කියනවා, ආහුණෙය කියලා කියනවා, අනුකම්පික කියලා කියනවා. එතකොට වයස්ගත දෙමව්පියන්ට සලකන එක උදාර ක්‍රියාවක් කියනවා. එහෙම කරන්න බැරි අය නම් වසලයක් කියනවා. එහෙම නැත්නම් පිරිහෙනවයි කියලා කියනවා. වසර සූත්‍රයේ පරාභව සූත්‍රයේ දෙකම දේශනා කරලා කියනවා. ඒ කියන්නේ මහලු වෙච්ච අම්මට තාත්තට සලකන්නේ නැත්නම් එයා වසලයක්
එහෙම නැත්නම් පරාභවයට පිරිහීමට ලක්වන කරුණක් කියලා කියනවා. තවත් තියෙනවා මංගල සූත්‍රයේ මාතාපිටු උපට්ඨානං කියලා කියනවා. මව්පියන්ට සැලකීම උතුම් මංගල කාරණයක් කියලා. එතකොට මේ කාන්තාවකට ගෘහණියක් වශයෙන් බුදුදහමේ ගොඩක්ම වරප්‍රසාද දුන්න කියලා ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඒ වගේම මේ සේවිකාවක් වශයෙන් කටයුතු කිරීම එයාට සුදුසු නෑ. එයා මේ දරුවා ප්‍රසූත කරන්න විතරක් නෙමෙයි ඉන්නේ. කාන්තාවට ගෘහ සංවිධානය බහර දෙන්න ඕනේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉසුරු පවරා දීම කියලා ඒක තමයි බුදුරජාණන් වහන්සේ අර්ථකථනය කරන්නේ. හම්බ කරන දේවල් ඇයට ගෙනල්ලා දෙන්න ඕනේ. ඒ තමයි ගෘහ සංවිධානය බාරගන්න. එතකොට ඒ තමයි ගෙදර ගොඩක් වැදගත් චරිතයක්. ඒ වන්නන්න පියාට සමාන යම්කිසි තත්ත්වයක් යම්කිසි නෙමෙයි හොඳ තත්ත්වයක් ඇයට බුදුදහම ඇතුළේදී ලබා දෙනවා. එතකොට මේ සමාජ සේවිකාවක් වශයෙන් කියන එක නැත්නම් සමාජීය වශයෙන් ඇයට ලබා දෙන දේවල් මොනවද කියලා ඔයගොල්ලන්ට ඇහුවොත් දැන් බමුණා කියන්නේ ඇයට කිසිම දෙයක් කරන්න බෑ. ඇගේ මොලේ මදි එහෙම නැත්නම් නුවණත මදි කියලානේ. හැබැයි බුදුරජාන් වහන්සේ මේ පුරුෂයාටම හැමදෙස්සෙම ඒ தත්වයම සමාජීය වචන කාන්තාවට ලබා දෙනවා. ඇයට භික්ෂුණියක් එතකොට උපාසිකාවක් වශයෙන් හැම පැත්තෙම භික්ෂුව කියන්නේ පිරිමියාට සමානත්වයෙන්ම කාන්තාවටත් සලකලා තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි භික්ෂුණී ශාසනයක් ඇති කරනවා. ඒ කියන්නේ භික්ෂුණියට පැවිද්දක් ලබා දෙන එක. ඔන්න ඔතින්දි තමයි කලින් තේරි ගාතාවල එන දෙයක් තමයි සෝමා තෙරණියයි මාරයාගේ පැමිණීම. ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්නේ කොහොමද කියලා දෑඟුලක් නුවණැති කාන්තාවක්. එතකොට තමයි සෝමා තෙරණිය කියන්නේ ඔය සිත සමාධිගත වෙනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන ස්ත්‍රීභාවයේ මොන අඩුවක්ද ශක්ති සම්පන්න මානසිකින් ක්‍රියා කරන භික්ෂුන් වහන්සේලා ශාසනය තුල එතකොට හිටියා කියලා භික්ෂුණීන් වහන්සේලා ශාසනය තුල හිටියා. ඔවුන්ගේ ඒ ප්‍රකාශ වලින් මේ තේරි ගාථා වලින්ම පුළුවන් මේ කොච්චර නිදහසක් ඒගොල්ලෝ එහෙම නැත්නම් මේ ඒගොල්ලෝගේ ආගමික ජීවිතේ සාක්ෂාත් කරගන්න මේ ලබා දීපු භික්ෂුණී ශාසනය හරහා ලබා දීපු දේ කොච්චරද කියලා ඔයගොල්ලන්ට ඒ උදාහරණ දාලත් කියන්න පුළුවන්. ඒ කියන්නේ හැමතිස්සෙම මේ කාන්තාවට හොඳ තත්ත්වයක් ලබා දෙන්න ඇගේ අර වෛදිකයෝගේ තිබ්බේ ඇය පැහැත්තකට දාපු කොන් කරපු තත්ත්වය නැති කරන්න තමයි මේ බුදුරජාණන් වහන්සේ ඉතින් හැම තිස්සෙම හැම තැනකදීම ලබා දීලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා මහා ප්‍රජාපති ගෞතමී දේවිය ගැන කතා කරන්න පුළුවන්. ඇයට නිසි ගෞරව දක්වන බුදුරජාණන් වහන්සේ පෙරමං කියන්නේ පිටුපසින් ගිය කෙනෙක්ගේ පිටුපසින් ගිය පළවෙනි අවස්ථාව විදිහට මහා ප්‍රජාපති ගෞතමිය දේවියගේ මහා ප්‍රජාපති ගෞතමිය පස්සේ භික්ෂුණී ශාසනය ආරම්භ කරනවා. ආරම්භකවම එයා තමයි මුල් වෙන්නේ. එතකොට ඇය රහත් භාවයට පත්වලා පිරිනොම් පාන්න යද්දී බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරයස් අත්හැරලා ඉවරලා බුදුරජාණන් වහන්සේට කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ විහාරයේ දොරටුව ගාවට යනකම් ඇය පසුපසින් ගමන් කරා. ඒක තමයි පළවෙනි සහ එකම බුදුරජාණන් වහන්සේගේ කෙනෙක් පසුපසින් යෑමේ අවස්ථාව. ඒ කියන්නේ ඇයට සුළුමාවක් විදියට ඇය දක්වපු සේවාවට ලොකු ගෞරවයක් එක් කරනවා, වටිනාකමක් දෙනවා බුදුරජාණන් වහන්සේ. ඔයගොල්ලන්ට මේ විදියට ගත්තොත් සෑහෙන්න දේවල් මේ කාන්තාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් ඇතුළේදී ලියන්න පුළුවන්. තව පුළුවන් ඔයගොල්ලන්ට මේ දක්ෂතා හැකියා තේරුම් අරගෙන බුදුහාමුදුරුවෝ භික්ෂූන්ට අගතනතුරු දුන්නා වගේම භික්ෂුණීන්ටත් දුන්නා. ඒක සිව්වන පිරිස ඇතුළෙම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හතර ඇතුළෙම ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් දැන් මෙතන මේ කාන්තාව පිළිබඳ කතා කරන හින්දා භික්ෂුණීන් සහ උපාසිකාවන් ගැන කතා කරොත් මහා ප්‍රජාපති ගෞතමියට තමයි චිර රාත්‍රාන්‍ය භික්ෂුණීන් අතර අග්‍රස්ථානයක් දෙනවා. කේමා තෙරණියට නුවණැති භික්ෂුණීන් අතර අග්‍රස්ථානයක් දෙනවා. උපලවන්නාවට 이르දිමත් භික්ෂුණීන් අතර ස්ථානයක් දෙනවා. එතකොට පටාචාරාවට විනයදර භික්ෂුණීන් අතර අග්‍රස්ථානයක් දෙනවා. සකුලා තෙරණියට දිවස් ඇති භික්ෂුණීන් අතර අග්‍රස්ථානයක් දෙනවා. එතකොට සමාජීය වශයෙන් භික්ෂුව උපාසිකාවක් වශයෙන් දෙනවා නම් දක්ෂතා හැකියා ප්‍රදර්ශනය කරපු අයට තනතුරු ප්‍රදානය කරනවා. ඔයගොල්ලෝ දන්නවා විශාකාව අවුරුදු 7 දී සෝවාන් වෙනවා, අග්‍රදායිකාව වෙනවා. එතකොට අග්‍රදායක වෙන්න අනේ පිටු සිටු. එතකොට අග්‍රදායිකාව විශාකාව වෙනවා. පුජ්ජුත්තර උපාසිකාවට දෙනවා බහුශ්‍රතාවන් අතර එනවා පොහු ඇසූ බෙරූ තැන් ඇති අතර අග්‍ර. නකුල මාත්‍යා උපාසිකාවට දෙනවා විශ්වාස කතා ඇත්තිනියන් අතර අග්‍රස්ථානය. සුප්පාවාසා උපාසිකාවට ප්‍රණීත ආහාර දෙන්නියන් අතර අග්‍රස්ථානය දෙනවා. එතකොට ඕගොල්ලන්ට මේ වලින් පැහැදිලි වෙනවා මේ බුදුදහමේ ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව හැම දිනාටම
සමාන අයුරින් සියලු දේ නැත්නම් සියලුම සැලකිලි ලබා දුන්නා. ස්ත්‍රිය විතරක් පහත් කරලා කොම් කරලා පැත්තක දාලා තිබ්බේ නෑ කියලා. මේ උදාහරණ වලින් උදාහරණ 4ක් 5ක් සඳහන් කරලා මේ පොයින්ට් ටික මේ ඔයගොල්ලන්ට මේ පේන පොයින්ට් ටික හැම එකකදීම ඒවා දාලා ඔයගොල්ලන්ට මේ එක්සෑම් එකට මේ වගේ දෙයක් ආවොත් පැහැදිලි ලෙසම ඔයගොල්ලන්ට හොඳ ලකුණකට යන්න මේකම ආධාරයක් වෙනවා. එතකොට ඊළඟට තමයි තියෙන්නේ මේකෙන් මේ දෙවනි පාඩමට යන්නේ ඒ කියන්නේ ශ්‍රමණ සංස්ථාව ගැන. එතකොට මේ ටිකට මෙන්න මේවා තමයි ඔයගොල්ලන්ට මේ පළවෙනි පාඩම ඇතුලේ සාමාන්‍යයෙන් ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මේ මෙතනින් මම මේ වීඩියෝ එක නවත්තනවා. එතකොට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් මම හිතනවා මම මුලින් කිව්වා වගේ ඔයගොල්ලෝ ගොඩක් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඔයගොල්ලෝ දැන් මේ වීඩියෝ එක බලලා ඉගෙන ගත්තා නම් ඔයගොල්ලෝ මේ PC කරන එමන බෞද්ධ ශිෂ්ටාචාරය කරන තවත් වගේ යාළුවෙක්ට හරි මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒගොල්ලන්ට පොඩ්ඩක් මේක දැනගන්න ඉඩ සලස්සන්න. මොකද එක්සෑම් එක ගොඩක් ළඟ නිසා. එතකොට එහෙනම් මේ විදිහට මම මේක නවත්තනවා. ඔයගොල්ලන්ට අවශ්‍ය දෙයක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ දාන්න. ඔයගොල්ලන්ගේ කමෙන්ට් මොනවා හරි තියෙනවා නම් තව මේකේ ඉගෙන ගන්න, ඒ කියන්නේ අවශ්‍ය දෙයක් පාඩමක් තියෙනවා නම් අනිවාර්යෙන් මේකක් දාන්න. ඒ ගැන අපි වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකෙන් අපි නවතනවා. ඔයගොල්ලන්ට හොඳට විභාගයේ පාඩම් කරන්න. එක්සෑම් එකට මේ වීඩියෝ එක ගොඩක් උපකාරී වුණා කියලා මම හිතනවා. එහෙනම් මම මෙතනින් මේ පාඩම නවත්තනවා. එතකොට මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ආපහු හමු වෙමු. එහෙනම් සුබ දවසක්.